මොන පොතෙත් මොන ගුරුවරයෙක් ගාවත් සිහිනයේ කතාව නැහැ. සිහිනයේ කතාව නැහැ. සිහිනයේ කතාව තියෙන්නේ ඒ සිහිනය ප්‍රත්‍යක්ෂ කරගත්ත කට්ටියට විතරයි. සිහිනය ප්‍රත්‍යක්ෂ කරගත්ත කට්ටියට විතරයි සිහිනයේ කතාව දන්නේ. ඒක පොත්වල ලියන්නත් බෑ. ඒ වෙලේ කියන්න ඕන. පොත්වල ලියන්න බෑ. දැන් මේ වොයිස් මේල් කියන ඒවා එදා තිබුණා නම්, රෙකෝඩින් තිබුණා නම් අදට කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අදට කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කියලා තියෙන මේ වචන කියලා තේරුම් ගත්තා නම් බුදුරජාණන් වහන්සේගේ වොයිස් තිබුණා නම් දිගටම ඒ කියන්නේ මේ භද්‍ර කල්පයේ අවසානයේ තෙක් මේ වොයිස් මේල් සහ දේශනා වටිනවා. හේතුව මොකෝ? හඬ තියෙන්න ඕන. හඬ නැති වුණොත් විතරයි මිනිසුන්ට නිවනක් හොයාගන්න බැරි වෙන්නේ. හඬ තිබුණොත් විතරයි නිවනක් හොයාගන්න පුළුවන් වෙන්නේ. හඬ තියෙන දහමක් වෙන්න ඕන. ඒකේ පණ තියෙන්නේ. පණ දැන් මේවා ලියලා නෙවෙයිනේ. ලියලා අවබෝධ කරගන්න ගියොත් එය අනවබෝධය තුලින් අවබෝධ කරගන්න යනවා. ඒ කියන්නේ හිත විසින් අවබෝධ කරගන්න යනවා. හිතනේ ඇහැනේ දකින්නේ. ඇහැ නෙවෙයිනේ දකින්නේ. ඇහැ හරහා හිතින්නේ බලන්නේ. හිතට සද්ධර්මය අවබෝධ කරගන්න බෑ. සද්ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ කන හරහා. සුත්තමේ ඥානං බුද්ධ ඥානං. ඒ කියන්නේ කන හරහා තමයි යන්න ඕන. ඉස්සෙල්ලම කෙලින්ම කනට හඬ ඇහෙන්න ඕන. ඒ හඬ ඇහෙනකොට අපිරිසුදු භාවය අයින් වෙනවා. මේ හඬ ඇහෙනකොට අපිරිසුදු භාවය අයින් වෙනවා. මම ඔකට කියන්නේ ග්ලැසියර් කඩාගෙන යනවා කියලා මනසේ. මේ වොයිස් මේල් මාලාවේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරලා තියන්න. මේ දර්ශනය කවුරු හරි යථාර්ථයෙන් දැකගත්තොත් ඒ කට්ටිය දර්ශනය කියපු කෙනාට වන්දනාමාන කරනවා. ඒ වගේමයි මතක තියාගන්න දර්ශනය ශ්‍රවණය කළ දර්ශනයට පත්වෙන කෙනාට එයාට බුදු වෙන්න තමයි දර්ශන නිර්මාතෘවරු මහ පොළොවට වැඩවසන්නේ. ඒ කියන්නේ මහ පොළොවට බහින්නේ ඒ කට්ටිය දර්ශනයට පත් වෙන්න අවශ්‍ය බුදු වෙන්න අවශ්‍ය කට්ටියන්ට. ඒ කියන්නේ යථාර්ථය දැක ගන්න අවශ්‍ය මිනිස්සු වෙනුවෙන් තමයි ඒ කට්ටිය එන්නේ. අවසානට ඔක්කොම බුදුවරු බවට පත් වෙනවා. ඔක්කොම බුදුවරු බවට පත් වෙනවා. බුදු මහරහත් භාවයට පත් වෙනවා. ඔක්කොම එක්කෙනෙක් නෙවෙයි. එකම හදවතක් බවට පත් වෙනවා. පරාර්ථ ධර්මයේ වැඩවසන කට්ටිය එකම හදවතක් තියෙන කට්ටිය. යම් කිසි කෙනෙක් 180ත් එක්ක ඉන්න වෙලාවට මට යාව පේනවා. යාව පේනවා කියලා කියන්නේ දැනෙනවා. කවුරු හරි 180 අල්ලනකොට මට දැනෙනවා. මෙන්න තවත් පැත්තකින් කනෙක්ට් වෙලා කියලා. මේ මම ඉන්න එකට තව පැත්තකින් කනෙක්ට් වෙලා තියෙනවා. කවුරු හෝ වේවා එයා කනෙක්ට් වෙලා ඉන්න බව තේරෙනවා. ඒ කියන්නේ දර්ශනය වෙනමම උද්දීපන භාවයක් සමහරක් වෙලාවට අසංකලාගේ රංකලාගේ හඬවල් ඇහෙන කාලයක් තිබුණා මට. ඒ කට්ටිය නිතරම දර්ශනය තුල ඉන්නකොට ඒ කට්ටියට අප්ඩේට් දකින්නකොට ඒ කට්ටිය කතා කරන හඬ පවා හෙන්න ගන්නවා. හැබැයි 180 ඇතුලේදී විතරයි සාපේක්ෂක ලෝකයේදී නෙවෙයි. 180 ඇතුලේදී කවුරු හරි එය නිර්වාණය දර්ශනය කරන අවස්ථාවේදී එයා නිර්පේක්ෂකත්වයේ ඉන්න කෙනා මට හොඳට දැනෙනවා. නිර්පේක්ෂකත්වයේ කවුරු හරි ඉන්නවා නම් මට හොඳට දැනෙනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ගේ ගාව ඇහැ ඉස්සරහා තියෙන භෞතික පරිසරය තියෙන්නේ. ආන්න ඒක ඒ පරිසරය මටත් තියෙනවා. හැමෝටම තියෙනවා. මේ හිස් අවකාශයත් එක්ක කවුරු හරි කනෙක්ෂන් භාවය පැවැත්වුවොත් ඒ හිස් අවකාශයේ ඉන්න කෙනාට තවත් හිස් අවකාශයේ ඉන්න කෙනෙක් හොඳට දැනෙන්න ගන්නවා. පොඩක් ඒක බලන්න දැන් ඕගොල්ලන්ට සමහරක් කට්ටියන්ට නම කියන එක ඉවරයක් නෑ. වසන්තිලා සෝමවංශලා නම කියන එක ඉවරයක් නෑ මගේ. ඒක මට හොඳට දැනෙනවා. හොඳට දැනෙනවා ඒක. මේ මෙහෙන් කනෙක්ට් වෙලා හඬ පවා ඇහෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ අප්ඩේට් දකින්නකොට ඕගොල්ලන් හිටගෙන නමස්කාර කරන්නේ තමන්ගේ 180ට. අන්නේ හිස් අවකාශය මටත් කනෙක්ට් වෙලා තියෙන හැමෝටම කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කනෙක්ෂන් භාවය ගන්න දන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ඒ වගේම ඒක අවශ්‍ය නැති මිනිසුත් ඉන්නවා. අවශ්‍ය මිනිස්සෙක් හිස් අවකාශයේ අයිතිය ගත්තන් පස්සේ ඒ හිස් අවකාශයේ තුල හිස් අවකාශය හඳුනන මිනිස්සු කොට්ටාසය එක හදවතක් බවට පත් වෙනවා. හිස් අවකාශය හඳුනන මිනිස්සු කොට්ටාසය එක හදවතක් බවට පත් වෙනවා. මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා මෙය අධර්මයෙන් පිරිච්ච ලෝකය ධර්මය ස්ථාපිත කරන්න නිතරම මේ හිස් අවකාශය දිහා බලාගෙන ඉන්න කියලා. මේ බලන ක්‍රමයේ දීලා තියෙන 180.
ඒක අවබෝධ කරගන්න විදිහත් තම තමන්ට තේරෙන විදිහට කියලා තියෙනවා. අනවබෝධයේ ඉන්න කට්ටියට කරන්න දෙයක් නැහැ. අවබෝධයේ ඉන්න කට්ටිය මේ වර්ල්ඩ් එකේ වෙනමම ඒකට කියන්නේ විශ්ව, ඒ කියන්නේ යුනිවර්සල් නෙට්වර්ක් එක. යුනිවර්සල් දැනට තියෙන ග්ලෝබල් නෙට්වර්ක් එකක් නේ. යුනිවර්සල් නෙට්වර්ක් එක කනෙක්ට් වෙනවා. යුනිවර්සල් නෙට්වර්ක් එක කනෙක්ට් වෙනවා කියලා කියන්නේ හිස් අවකාශය ග්‍රහණයට හසු කරගෙන ඉන්න කට්ටියට විතරයි යුනිවර්සල් නෙට්වර්ක් එක කනෙක්ට් වෙන්නේ. ගොඩාක් ප්‍රශ්න සහගත තැන් ඇති මේ වොයිස් මේල් වල. පැටලී සහගත භාවයක් නැති මේ වොයිස් මේල් වල. මේ මොකද්ද කිව්වේ කියලා ආපහු අරගෙන ඉවරලා යටට ඔයගොල්ලන්ට බැරි නම් තියෙන එකම අරගෙන පෝස්ට් කරන්න යටට මෙන්න මේ මොකද්ද කිව්වේ කියලා අහන්න පිළිතුරු දෙන්නම්. මොකද බොහොම කෙටියෙන් ඉදිරිපත් කරන්න, ඒ කියන්නේ විශාල දෙයක් කෙටියෙන් ඉදිරිපත් කරන්න ගියන් පස්සේ ගොඩක් දේවල් අඩුපාඩුකම් තියෙනවා. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන වොයිස් මේල්. දීර්ඝ කතන්දර තියෙන ඒවා තමයි හැම විනාඩියක් තුලම තියෙන්නේ. ඒකින් කරුණාකර මට සමා වෙන්න ඒවට. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් හැම කෙනෙක්ම ගෙන යාම මගේ යුතුයකමක්. ඒක තමයි මගේ තියෙන පරාර්ථය. ඒකින්ද මට යලි යොමු කරන්න නොතේරුණා නම් තේරෙන්නත් කාලයක් යනවා. නැත්තම් දිගට අහන්න. එකම අහන්න. ඇත්තටම වොයිස් මේල් තේරෙනවා නම් ඒ තේරුණා නම් වැරදි. වොයිස් මේල් ඉදිරිපත් කරන්නේ දැනීම තුල ඉඳගෙන මේ වොයිස් මේල් ඕගොල්ලන්ට දැනෙන්න ඕනේ ඒවා. දැනෙන්න ඕනේ ඒවා මිසක්ක තේරෙන්න ඕනේ ඒවා නෙවෙයි. දැනෙන්න ඕනේ ඒවා. හැම වොයිස් මේල් එකක්ම දැනෙන්න කතා කරලා ඇත්තේ මොකද දැනුමෙන් කතා නොකරපු හින්දා දැනීම කියන තැනින් අරගෙන කතා කරපු හින්දා ඕගොල්ලන්ට දැනෙන්න ඕන එකක් තමයි දීලා ඇත්තේ. තේරෙන්න ඕන එකක් නෙවෙයි. දැනෙන්න ඕන එකක්. හැම වොයිස් මේල් එකක්ම දැනෙන්න ඕන එකක්. මමත් දැනීම තුල ඉඳගෙන කතා කරන්නේ, දැනුම තුල ඉඳගෙන නෙවෙයි. මේ අයට කියන්නේ සත්වයෝ කියලා. සත්වයෝ සත්ව ගණයට අයත් වෙන්නේ මේකක් කියනවා. සත්වයෝ සාංශාරික සත්වයෝ. ඉතින් ඔන්නෝක තමයි කතන්දරේ. මොකද්ද නඩත්තු කරේ කියලා තේරෙන්නේ නැහැ. නඩත්තු කරගෙන ගිහිල්ලා තියෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. හුස්ම පොද නඩත්තු කළා. අවසානට හුස්ම පොද නඩත්තු කළා. මුකුත් වෙන නඩත්තු කළා නැහැ. බලන්න මෙගාපික්සල් එකක් දෙකක් වගේ බලන්න මිනිස්සු ජීවත් වෙනවා. මෙගාපික්සල් 500ක දර්ශනයක් පැත්තකට දාලා. හරි අපරාධයක් ඒක. මහත් දැවැන්ත දර්ශනයක් තියෙන S2. හරියට හැරලා බලන්නකො බලන කට්ටියට තේරෙනවා මේක. දැවැන්ත දර්ශනයක් තියෙනවා. ඕකේ ඇතුලේ කෝම්බි හොයනවා වගේ එකක් තමයි පුතඥය කරන්නේ. පොඩි දරුවෙක්ම උදාහරණයක් ගන්න. උදාහරණයක් පොඩි දරුවෙක්ම ගන්න නැත්තම් තේරෙන්නේ නැහැ මේ කියන දේ. දැන් පොඩි දරුවෙක් කියලා මට තට්ටු කරලියලා කියනවා එයාට බයිසිකලේ පදින්න ඕන කියලා. එයා තට්ටු කිරීමෙන් තමයි කියන්නේ. ආන්න එක පොඩ්ඩක් අවබෝධ කරගන්නකො. ඒක එකක් තියෙනවා අනිත් එක ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවයි දෙකක් තියෙනවා. ඒ දෙක තමයි 180කින් ඔය පැත්තෙන් දුන්නාන් පස්සේ ඔයගොල්ලන්ට 360 ඔටෝමැටිකලි හම්බ වෙන්නේ. ඒ කියන්නේ පොඩි එකෙක් වෙනවා ඕගොල්ලන් පස්සේ අනාගතේදී පොඩි දරුවෝ වගේ වෙනවා. පොඩි දරුවෙක් කියලා ලොකු දරුවෙක් කියලා ආයෙ පොඩි දරුවෙක් වෙනකොට ඔහු ශ්‍රේෂ්ඨෙක් වෙනවා. මේ විශ්වයේ තියෙන ලොකුම පොත අමතක කරලා වෙන පොත් ඉගෙනගත් එකේ ඵල විපාකේ තමයි ලොකුම පොත ආපහු හොයා ගැනීමේ අවුල. මිනිස්සු පත් වෙලා තියෙන අවුල ඒක තමයි. අපිට කිසි සැනසීමක් නැහැ මේ මහා පොතක මැදින් පොත් අරගෙන ඉවෙලා කියවපු එකේ ඵල විපාකේ. වචන අවබෝධ කරගත්ත එකේ ඵල විපාකේ. කුඩා දරුවෙක්ගේ ගාව තියෙනවා විශ්වය සමාන වූ පොතක්. විශ්වය සමාන වූ පොතක් කියලා කියන්නේ අසංඛ්‍යාතයේ කුඩා දරුවෙක් ගාව තියෙනවා. යලි අසංඛ්‍යාතයටපත් වීම තමයි අමරණීයත්වය සහ සසරෙන් එතර වීම කියලා කියන්නේ. තෙරුවන් සරණයි. ඔය වොයිස් මේල් එක තේරෙන්න ඕන. තේරුණොත් එයා එක සැරේටම එක තැනම රහත් වෙනවා. උඩින් තියෙන වොයිස් මේල් එක තේරුණොත් එක තැන රහත් වෙනවා. ප්‍රඥාව තියෙනවා නම් විතරයි. ප්‍රඥාව නැත්නම් වීරියෙන් 180න් එන්නේ. 180 හරහා එන්නේ ඕනෝ කියන තැනට. විශ්වයේ විශාලතම අසංඛ්‍යාතයේ තියෙන පොත ගාවට තමයි එන්නේ.
සමහරක් කට්ටිය ඉන්නවා උප්පත්තියේ ඉඳලා දර්ශනය නොකඩා එන කට්ටිය. දර්ශනය කඩන්නේ නැහැ ඒ කට්ටිය. ඒ කට්ටිය දකින්නවා මේ ලෝකේ කොච්චර කුණු ගොඩවල් ලැබුවත් පිරිසිදුකමක් තියෙනවා කියලා ඒ කට්ටිය දන්නවා. දැනෙනවා ඒ කට්ටියන්ට. ඒ කට්ටිය යලි ඒක හොයා ගන්නවා. ඒක හොයාගන්න වචනේ නැතුව බෑ. වචනයක් එන්න ඕන. වචනයක් අහන්න තමයි ඒ කට්ටිය ඉන්නේ. වචනේ ඇහුණ ගමන් ඒ කට්ටිය ටක් ගාලා ඒක අවබෝධ කරගන්නවා. ඒ ಜಾති සෝතාපට්ටියෝ, චකු르දාගාමිත්‍යෝ, අනාගාමිත්‍යෝ ඇවිල්ලා මේකේ läගලා ඉන්නවා. දෙවිවරු කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඒ ඇවිල්ලා ඉන්න කට්ටියන්ට මේ එක වචනයක් ඇහුණ ගමන්ම ටක් ගාලා ආපහු ඒගොල්ලන් තේරුම් ගන්නවා මගේ සත්‍ය තිබුණේ පොඩි කාලය කියලා. සත්‍ය තිබුණේ අතදරුවගේ කාලය කියලා. ඒ අතදරුවගේ මයින්ඩ් එක ආපහු ලබා ගන්නවා. ඒක තමයි පාරිශුද්ධත්වය කියලා කියන්නේ. ඒක තමයි කුඩා දරුවෙක් වෙනවා කියලා කියන්නේ. හැම කෙනෙක්ම සිදුහත් කුමාරයෙක් තමයි. ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ. හැම කෙනෙක්ම සිදුහත් කුමාරයෙක් තමයි. අර තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද සිදුහත් කුමාරයා ඉපදුන ගමන් ඇවිද්දනේ. ඒ ඇවිදින්න පුළුවන් ප්‍රඥාව අධික කට්ටියට විතරයි. ඉපදුන ගමන් ඇවිදින්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට ලෝකෙත් අවබෝධ කරගෙනම එන්න බැරි කමක් නැහැ. හැබැයි ලෝකේ අවබෝධ කරගන්න තියෙන කවුරු කොහොම ආවත් මේ ලෝකේ තියෙන මව් භාෂාවට අනුකූලව. අන්නේ මව් භාෂාව ඔළුවට දැම්මන් පස්සේ දාන්නේ තනිකරම මේ මහා විශ්වතරම් වූ විශාල පොතේ පොත් කොටස් කරලා මිනිස්සු අවබෝධ කරගත්ත කෑලි කුඩා කෑලි තමයි ඔළුවට ඔබන්නේ. ඒකට තමයි මොකද්ද දැනුම කියලා කියන්නේ. ප්‍රඥාව නැති කරගන්නේ දැනුම ඔබාගෙන. හැමෝටම ප්‍රඥාව තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියලා කියන කුඩා දරුව නොතේරෙන කාලේ හිටපු එක Tamanට මතක නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. කුඩා දරුව නොතේරෙන කාලේ හිටපු එක Tamanට මතක නැහැ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කරගන්න ඕන මොකද්ද? කුඩා දරුවෙක් වෙන එක. ඒක දැන් කරගන්න පුළුවන්ද? කරගන්න තේරෙන්නේ නැහැ. ඒක හින්දා ඉස්සරහා තියෙන මරණය දිහා බැලුවන් පස්සේ හත්ලා මේ මරණය දිහා බැලුවන් පස්සේ කුඩා දරුවා ඉන්න ස්වභාවය තමයි පේන්නේ. මරණය දිහා බැලුවන් පස්සේ අත දරුවෙක් ඉන්න ස්වභාවයයි තියෙන්නේ. ඒක තමයි ඕගොල්ලන්ට ඔය දර්ශනය වෙන්නේ. ඕගොල්ලන් දන්නේ නැති වුණාට යන්නේ කොහෙද? අවසන් කරන්න හදන්නේ. කොහෙද යන්නේ? උප්පත්තියට යනවා. පටිසෝධගාමී උඩුගම්බලා යනවා. ඕගොල්ලන්ට නොතේරුණාට ඕගොල්ලන් යන්නේ උඩුගම්බලා. පටිසෝධගාමී ආර්ය දර්ශනය තුල ඕගොල්ලන් ගමන් කරනවා. 180 හරහා. බර වැඩි නම් කියන්න. බර නෑ දැනෙන්න ඕන මේව කියන ඒවා. උඩට දැනෙන්න ඕන මේ කියන ඒවා දැනෙන්න ඕන. එහෙම උනොත් බර නෑ. බරට ගත්තොත් බරයි. බරට ගත්තොත් බරයි. අවසානෙට මහා අලියෙක් මහා මිනිහෙක් කුඩා දරුවෙකුගේ පාරිශුද්ධ මයින්ඩ් එකෙන් ලෝකය දකින්න. කුඩා දරුවෙක් ගාව තියෙන පාරිශුද්ධ මයින්ඩ් එකෙන් ලෝකය දකින්න. ඔන්නක තමයි වෙන්න ඕන. එතකොට ලෝකය අවබෝධ කරගෙනයි පාරිශුද්ධත්වයට යන්නේ. පාරිශුද්ධ වෙලා අපිරිසුදු වෙලා ආයෙ පාරිශුද්ධ වෙන්න ඕන. ඒක තමයි දැන් මේ කරගෙන යන්නේ. ආයෙ පාරිශුද්ධත්වයටපත් වෙනකොට ලෝකය අවබෝධ කරගෙන ඉවරයි. ලෝකයත් අවබෝධ කරගෙන පාරිශුද්ධ හිතෙන් ලෝකය බලනකොට ඇතුලේ අනිත්‍ය භාවය මේව නම් වචන කියන්නත් හොඳ නැහැ. ඇතුලේ අනිත්‍යං එළිය නිච්චං වෙනවා. 180 එනවා ග්ලාස් මූඩ් එකක් කියලා එකක්. ග්ලාස් මූඩ් එක ආවයින් පස්සේ එතන මරණය දර්ශනය වෙන්න ගන්නවා. අසංඛ්‍යාතය පේන්න ගන්නවා. මමත්වය නැතුව ඉන්න තැනකටපත් වෙනවා. ඒකේ ඉන්න පුළුවන් වෙන්න ඕන වෙලාවක. નિરાයාසයෙන් ඉන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ ඉන්නත් නොඉන්නත් දෙකම නැතුව ඒක තුල තමයි දැනටත් ඕගොල්ලන් ඉන්නේ. ඉන්නේ නොදැන හින්දා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉන්නේ නොදැන හින්දා තමයි 180 ගැන නොදැන හින්දා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. 180 තුල ඕගොල්ලන් ඉන්නේ. ඒක තමයි පෙන්නලා දුන්නේ. ඒක අල්ලලි වෙලා මරණයේ අද්විතීය දර්ශනය දැකලි වෙලා අතහරින්න. එතනින් වීරිය අතහරින්නේ. වීරිය අතහරවන්නේ මමයි ඔයගොල්ලන්ගේ වීරිය අතහරවන්නේ පොයින්ට් එකට ආවයින් පස්සේ. වේලාසනින් ඇතෑරියොත් එයා මරණයට බය අයින් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. අසංක අතහැරලා ඉන්නේ. ඒ කට්ටියන්ට 180 අසංඛ්‍යාතය දැක්කයන් පස්සේ අසංකලාට ඒක කේක් එක කාලා ඇති වෙනවා. ඇති වුණාන් පස්සේ අතහැරලා දැම්මන් පස්සේ කේක් විතරයි ඒ කට්ටියන්ට හම්බ වෙන්නේ. අමෘතය විතරයි හම්බ වෙන්නේ. ඒ රංගලාටත් එහෙමයි. ඒ රංගලා තව ගවේෂණය කරනවා. ඒක ඇතුලේ අසංඛ්‍යාතය දකින්න කියලා කියන අසංඛ්‍යාතය ඉවර කරන්න බෑ. නමුත් ඒ අසංඛ්‍යාතය ගවේෂණය කරන ඒ රංගලා සෝමවංශලා ගවේෂණය කරනවා. ඒ ගවේෂණය කළ කේවල පරිපූර්ණ භාවයට මේක උපරිම තලයට යන්න. මෙතන ඉන්න කට්ටිය. උපරිම තලයට යන්න මේකේ.
ගිහිල්ලා මොකද මේක උපරිම තලයට ගියයින් පස්සේ තමයි ඕගොල්ලන්ගේ ගාවට එන මිනිසුන්ට කියලා දෙන්න ලේසි වෙන්නේ මේක. ඒ අසංඛ්‍යාතය දැකගත්තයින් පස්සේ අත්හරින්න. නැත්තම් අසංඛ්‍යාතය අර දැනුමට අනුකූලව ඕගොල්ලන් ජීවත් වෙලා ඉන්න දැනුම හැලෙන්න වගේ හදනකොට ඕගොල්ලන් එකෙන් අයින් වීම ඒක වැරදි. දැනුම හැලෙන්න ඕන පූර්ණ ලෙස දැනුම හැලෙන්න ඕන. පොඩි දරුවෙක් වෙන්න ඕන කියන්නේ ඒකයි. පොඩි දරුවෙක් ගාව දැනුම නැහැනේ. අන්න එතෙන්ටපත් වෙන්න ඕනේ. එතෙන්ටපත් වුණාන් පස්සේ අසංඛ්‍යාත ඕගොල්ලන් දැනටත් ඉන්නේ විශ්ව දර්ශනය තුල. නමුත් ඕගොල්ලන්ගේ දැනුම හින්දා විශ්ව දර්ශනය පේන්නේ නැහැ. දැනුම හින්දා කියලා කියන්නේ ඕගොල්ලන් එක දේවල් හිතනවා මේක ඇතුලේ. 180 ඇතුලේ තව ඒවා හිතනවා. ඊට පස්සේ 180 පේන්නේ නැතුව මයින්ඩ් එකට එන ඒවා හිතනවා. ඔය හිත සම්පූර්ණයෙන්ම පූර්ණ ලෙස පාරිශුද්ධත්වයටපත් වෙන්න ඕන. කෙලවර දැක ගන්න. වීරිය ඉවර කරන්නේ මම කිව්වයින් පස්සේ. එතකන් කවුරුවත් වීරිය ඉවර කරන්න එපා. වීරිය ඉවර කරනවා නම් එයා ආර්ය මාර්ගයෙන් අයින් වෙච්ච කෙනෙක්. එයාට අපහ මුලින් ඉඳලා කතරගම යන්න යනවා ඊගාව ආත්මේ. මේ වැකියත් ඇති රහත් වෙන්න. රහත් වෙන්න බැරි කමට ඉන්න එකක් තමයි මට නම් පේන්නේ. නැත්තම් මෙච්චර කියලත් අරිහත් ඵලය අවබෝධ කරගෙන වෙලා මහා ප්‍රඥාවට අයිති දේවල් තමන්ගේ දේවල් ලියන්නේ නැතුව අනුන්ගේ දේවල් දානකොට තමයි මට මේවා කියන්න හිතෙන්නේ ඔයගොල්ලන්ට. නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්න ලෝකේ කොටස් තුනක් උපදිනවා. ඒ කොටස් තුනේ එක් අංගයක් තමයි ප්‍රඥාව. ඒක සාමාන්‍යයෙන් කෙස් ගහකට කිරි බින්දුවක් අරගෙන හත් පාරක් ගසලා ගත්තයින් පස්සේ ඉන්න ප්‍රමාණය තියෙන්නේ. අන්නේ ප්‍රමාණය තමයි ප්‍රඥාවන්ත වෙන්නේ. ඊට පස්සේ තව කොටසක් ඉන්නවා වීරය කරලා නිවන් දකින කට්ටිය. ඒ කට්ටිය මහ පොළොවේ නියපිඩක් තරම්. ඕ මොකක්වත් තේරෙන්නේ නැති උන්ට ශ්‍රද්ධාව දීලා තියෙනවා ඒත් නිවන් දකින්න පුළුවන්. ශ්‍රද්ධාව දීලා තියෙනවා ගුරුන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා ඒත් නිවන් දකින්න පුළුවන්. පද පරමෙන් නිවන් දකින්න විදිහට තමයි නිර්වාණ ධර්මය හරි ගස්සලා තියෙන්නේ. මේවා තේරුම් ගන්න මේවා තේරුම් ගන්න මොකක් හරි අංගයක් තෝරගන්න. මොකක් හරි අංගයක් ඔය තුනේ මොකක් හරි අංගයක් තෝරගන්න. අනිවාර්යෙන් නිවන් දකින්න. අනිවාර්යයි ඒක. තුනම තියෙන්නේ එකක. ඒක ශ්‍රද්ධාව පදනම් වෙලා. තුනම තියෙන්නේ කොහෙද? පදපරම ස්වභාවයේ. මොකුත් නොතේරෙන තැන, නොදන්න තැන. අන්න ඌට තමයි මේ තුනම තියෙන්නේත්. මොකද්ද? ප්‍රඥාව තියෙන්නේත් ශ්‍රද්ධාව තියෙන කෙනාට. වීරිය තියෙන්නේත් ශ්‍රද්ධාව තියෙන කෙනාට. ඇත්තටම ශ්‍රද්ධාව තිබුණ නැත්නම් මේ සත්‍යයේ පණිවිඩය අහගන්න විදියක් නැහැ. සසරේ මුළු සසරේම අහගන්න විදියක් නැහැ. ශ්‍රද්ධාව තිබුණ නැත්නම් සසරේ අනාථය හැටියට උහේ යනවා. ඒ කියන්නේ කෙනෙක්ගෙන් පිළිසරණ ප්‍රාර්ථනා කරන්නම වෙනවා ඉස්සෙල්ලා. ඇයි Tamanට හොයාගන්න බෑ මේ අන්ධකයිප්පුව මොකද්ද කියලා. මොකද්ද මේ මට වෙලා තියෙන්නේ කියලා Tamanට හොයාගන්න බෑ. Taman ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. දුවන ඉවරයක් නැහැ. රැටක් දුවන දවල්ටත් දුවන. රැටක් දුවන දවල්ටත් දුවන. ඉවරයක් නැතුව දිවිල්ලා. මේක තේරුම් ගන්න ඕන කියලා තේරිච්ච කට්ටියන්ට විතරයි මේක තේරෙන්නේ. තේරුම ගැන තේරෙන විදිහට නොතේරෙන විදිහට කිව්වා. හැමෝටම ශ්‍රද්ධාව උපදින්නෙත් නැහැ. දැන් සෝමවංශගේ ගාවට අනාගතයේදී කට්ටිය එනවා වෙනමම. ඒ කියන්නේ සෝමවංශක ගාව තියෙන පරාර්ථය මේන් කරලා තමයි කට්ටිය සෝමවංශක ගාවට එන්නේ. මම හිතන විදිහට වැඩිම පිරිසක් ආකර්ෂණය කරගන්න පුළුවන් කෙනෙක් අනාගතයේදී ඒ වගේම නිර්වාණ ධර්මය කියලා දෙන්න පුළුවන් කෙනෙක්. ඒක මහ ශ්‍රේෂ්ඨයෙක් වෙනවා. එතකොට එයා පරාර්ථය අවබෝධ කරගෙන ඉන්න මේ වෙනකොට. පරාර්ථය කියන්නේ කුමක්දයි අවබෝධ කරගෙන ඉන්න. එයමයි නිවන. පරාර්ථය anu කුමක්දයි අවබෝධ කර ගැනීමමයි නිවන. කොච්චර ආත්මාර්ථකාමීන් ඉස්සරහ වුණත් තමන්ගේ පරාර්ථය බිඳෙන්නේ නැහැ. අන්න එයයි අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්තිදානි පුනබ්බවෝ කියලා කියන්නේ. පරාර්ථය නොබිඳෙන භාවය තමයි නත්තිදානි පුනබ්බවෝ කියලා කියන්නේ. ලෞතුරා බුදුවරයෙකුට ඉන්නෝ මහා සේවක පිරිසක්. ඒ කට්ටිය ඔක්කොම මහසත් බෝසත්තුරුන් ඇතුළු බෝසත්තුරු සමූහය. ඒක අචින්ත්‍ය ප්‍රමාණයක් ඉන්නවා. අචින්ත්‍ය ප්‍රමාණයක්.
යම් කිසි කෙනෙක් ලෞතර බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධා සම්පන්නව මටත් ගැලවෙන්න ඕන කියලා හිතුවොත් අන්න අර මහබෝසත්තුරු මහ පොළොවට පතිත වෙනවා. පතිත වෙලා ඉවරලා ඔහු ඉන්නේ කොයිබද අවීචියේ දින්නේ අවීචියේ හිටියත් එයා කරේ තියාගන්න. කරේ තියාගන්නේ මොකක් පදනම් කරගෙන? භක්තිය සහ ශ්‍රද්ධාව පදනම් කරගෙන. කුමක් කෙරෙහිද? බුදුන් කෙරෙහි වූ භක්තිය සහ ශ්‍රද්ධාව පදනම් කරගෙන ඉන්න කෙනා තමයි කරෙන් තියාගන්නේ මහබෝසත්තුරු. තියාගෙන ඉන්න ගොඩට ගේන. නිකන් හරි කෙනෙහිකමක් එහෙම කරොත් ආයි සෝරිම තමයි. කරන්න දෙයක් නෑ. කරේ තියාගත්ත කෙනා බිම දාන්නෙත් නෑ. කොහොම හරි ගේනෝ නිර්වාණ ධර්මයට. මොකද මහබෝසත්තුරුන්ට පුළුවන් වෙන්නේ එකාත්ම භවයකින් ගොඩ දාන්න විතරයි. ඒ පුද්ගලයා එකාත්ම භවයකින් ගොඩ දාන්න පුළුවන්කම තියාගෙන තමයි මහබෝසත්තුරු වෙන්නේ. ඒ කියන්නේ කෙනෙකුට නිවනට ප්‍රවිෂ්ඨ වීම සඳහා තමයි කට්ටිය එන්නේ. ඒ කට්ටිය එහෙන කට්ටක් කනවා මේ මහ පොළොවට ඇවිල්ලා. එහෙන කට්ටක් කනවා. පට්ට කට්ටක් කන්නේ. ඒ කට්ටිය තමයි ලොකුම කට්ට කන්නේ. ඒ කනව විතරක් නෙමෙයි කට්ටිය හොයලි වෙලා ගොඩක් දා. බැරි වුණොත් ලෝකේ සමූල ඝාතනය කොල්ල දැමීමේ හැකියාවක් තියෙනවා. ආයේ ඒ කට්ටියන කම්මැලි හිතුනොත් එහෙම ලෝකේ සමූල ඝාතනය කරලා දානවා. ඉවර කරලා දානවා. කම්මැලි හිතුනොත් එහෙම ගොඩ දාලි වෙලා මේක සම්පූර්ණයෙන්ම අධර්මය හොදලා දාන්න ඕනේ කියලා හිතුනොත් ඒකක් තියෙනවා. දෙක concept දෙකම අතේ තියාගෙන ඉන්නේ. මහ බෝසත්තුරු. මහ පොළොවට වැඩම කරන්නේ. කතාව කියන කෙනා මහ බෝසත්තරෙක් නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති ඒ මොකක්ද මහ බෝසත් බොරු කියලා කියන්නේ මොකක්දයි කියලා. මම ඔයගොල්ලන්ට දීලා ඇති මම කිව්වා ශ්‍රේෂ්ඨ ගුරුවරයා කතාවක් නැතුව සිලබස් අවසන් කරනවා කියලා. ඒ කියන්නේ පොතේ තියෙන කතාව ප්‍රායෝගිකව පෙන්වා දක්වනවා. අන්නේ ප්‍රායෝගිකව පෙන්වා දක්කලා හමාරයි මේ වෙනකොට ඔයගොල්ලන්ගේ සක්‍රිය කරන්නේ මහබෝසත් ස්වභාවය. ඒ කියන්නේ 180 එන්ඩ් එකේදී මහබෝසත් ස්වභාවය එනවා. අර එක ලේයර් එක පික්චර්ස් එකට එන්නේ. ආන්න ඒකෙදි මහබෝසත් ස්වභාවය. ගැඹුරු ධානවල ඉන්න මහබෝසත්තුරුන්ට පණ එනවා. පණ එනකොට එන්නේ මහබෝසත්තුරේගේ තියෙන සියලුම පාරමිතා ශක්තියින් Tamanට ඇඩ් වෙනවා. ඒ අවස්ථාවන් වලදී. ඉතින් 180 එන්ඩ් එක කියලා කියන්නේ මහබෝසත්තුරෙක් වෙනවයි කියන එක තමයි. ඒ කියන්නේ ඒ කට්ටිය ගිහිල්ලි වෙලා බුදුවරුන්ට ණය ගෙවන්න ඕන. සෝමවංශ මේක චේන් එකක් මම මෙන්න මේ ධර්මයට එනකන් කවුරු හරි ගේන්න තමයි මම හිටියේ. මට මේ ධර්මයේ දේශනා කරන්න දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. මේක ලෝකෙට දෙන්න ඕන. මේ මිනිස්සු ඉන්නවා මේ පරාර්ථය හොයමින් ඇවිදපු මිනිස්සු. පරාර්ථය හොයමින් ඇවිදිනෝ ඒ මිනිස්සු. තමන්ගේ අතේ තියෙන ඒවා දීලා කෝ පරාර්ථය කියලා හොයනවා. යකෝ මේ ලෝකේ පරාර්ථ ව්‍යං කියලා තිබුණාට පරාර්ථය එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒකයි මෙතන තියෙන මේ ලෝකේ තියෙන අවුල. මේ පෘථිවි සම්ප්‍රදායේ තියෙන අවුල ඕක තමයි. ඔන්න ඕක ඔළුවට වැටුණාන් පස්සේ පරාර්ථය ලෝකේ නැති බව ඒ කට්ටිය යාඥා කරනවා බුදුවරුන්ට. කෝ පරාර්ථය කෝ යා කියපු දහම. අන්න ඒ දහමේ පණිවිඩය තමයි මේ රැගෙන ඇවිල්ලා 180ක් කළා දුන්නේ. තව වසර 32කින් මේ පරාර්ථය විතරක් ආත්මාර්ථය ලෝකෙන් අතු ගාලා දානවා. තව වසර 32කින් ආත්මාර්ථය ලෝකෙන් අතු ගෑවිලා යනවා. මම හිටියත් නොහිටියත් ඒක සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයි. මම ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. සමහරට හෝමවංශ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. වැඩේපත් වෙලා තියෙන්නේ. පරාර්ථයපත් වෙලා හමාරයි. ඊට පස්සේ ඒක පරාර්ථ ලෝකයක් බවට පත් වෙන මිසක් ආත්මාර්ථයට ඉඩක් නැති වෙලා යනවා. ඉස්සරහට ඒක වෙනවා. ඥානාවක් එක්කවේ 2050 දී සිද්ධ වෙන දෙයක්. මෙතන ඉන්න කට්ටිය තමයි ලෝකේ මූලාරම්භ පරාර්ථකාමී. ඒ කියන්නේ අලුත් උප්පත්තිලාභීන් බවට පත් වෙලා ඉන්න කට්ටිය තමයි මේ තොටුපළේ සිටිය යුත්තේ. අලුත් උප්පත්තිලාභීන්. ඒ කියන්නේ ආත්මාර්ථය ඇතුලේ නොසෙල්ලී ඉන්නවා කියලා කියන්නේ උන් පරාර්ථයි. අන්නේ පරාර්ථයට පුදුමාකාර කෑදරකමක් මේ විශ්වයේ මේ මහ පොළොවේ ඉන්න සියලුම සත්වයෝ පරාර්ථයට හරි කෑදරයි. කරුණාවට හරි කෑදරයි. පැහැදිලි? පරාර්ථය කියලා කියන්නේ මහා කරුණාව.
මේ මහා කරුණාවට කෑදරකමේ කෝටි ගණන් පිරිස් තම තමන්ගේ පාමුලට අනාගතයේ දිනන මෙතන ඉන්න හැමෝගෙම මේ ධර්මය සාක්ෂාත් කරන හැමෝගෙම කකුල් පාමුලට කෝටි ගණන් පිරිස් එනවා. ඒක ස්ථිරයි. යථාර්ථයේ කොඩිය ස්ථාපිතයි. පරාර්ථය යලි ලෝ ස්ථාපිතයි. හිමින් පටන් ගන්නෙ. හැබැයි හරි සරයි. හිමින් පටන් ගන්නෙ. වසරක් කල්පනා කළා හොයලා තමයි පස්සේදී අවසානට තමයි සංක්ෂිප්තය දෙන්නේ. සංක්ෂිප්තය ලෝගෝ එකක් හැටියට විතරයි යවන්නේ. පරාර්ථය දේශනා වෙන්නේ නැහැ. සංක්ෂිප්තය හරහා තමයි ඕගොල්ලන්ගේ ගාවට එන විදිහට තමයි 180 හරි ගස්සලා තියෙන්නේ. 180 දැනට ලෝගෝ එකක් හැටියට යන්නේ. කියවෙන්නේ වෙනම කතන්දරයක් 180ක් දානවා. 180ක් දාන්නේ වෙන මොකටවත් නෙමෙයි. නිවන සාක්ෂාත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළවල් ඉස්සරහට ඔටෝමැටිකලි සැකසෙනවා. ඒක මගේ කට ක්‍රියා කරනවා, වොයිස් බටන් එක ක්‍රියා කරනවා. එච්චරයි සිද්ධ වෙන්නේ. වෙන මොකක්වත් සිද්ධ වෙන්නේ මට තේරෙන්නේ නැහැ මොකක්වත් මේ මම ඉන්න තැන මොකක්වත් තේරෙන්නේ නැහැ ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ. මොකක් වුණත් ස්වභාවය පරාර්ථන කුමක් වුණත් ස්වභාවයේ ආත්මාර්ථය අල්ප මාත්‍රයක්වත් ගෑවි නැත්නම් එය පරාර්ථන එය යථාර්ථයයි. ඒකින්ද මේ කයට ඕන දෙයක් කරන්න ඉඩ දෙන්න. ඕන දෙයක් කරන්න ඉඩ දෙන්න ඒ පරාර්ථය අවබෝධ කරගත්ත කට්ටිය. ඒ ඔක්කොම රිලීස් කරන්න. රිලීස් කරන්න කියලා කියන්නේ ආත්මය සම්පූර්ණයෙන්ම රිලීස් කරලා තියන්න ඔටෝ සිද්ධ වෙන්නේ හැමදේම. සෝබාදහමෙන් තමයි සියලු ක්‍රියාකාරීත්වයන් බාර අරගෙන කරන්නේ. සෝබාදහමෙන් සියලු ක්‍රියාකාරීත්වයන්. කැම වේලක් දුන්නොත් ඌටන් නිවන සාක්ෂාත් වෙනවා. ඒ වගේම බැන්නොත් හතර පායටත් වැටෙනවා. ආපහු ඒ කියන්නේ අතේ තියාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ නේත්‍රා දෙකෙත් පරාර්ථය තියෙනවා. සරුවාංගෙම පරාර්ථය තියෙනවා. සරුවාංගෙම පරාර්ථය තියෙන්නේ. ඔන්න කොටින්ම කියනවා. ගුරුවරයා පසුපසින් ඉන්නේ. දර්ශනය ඉස්සරහින් තියෙන්නේ. ගුරුවරයා මොකද්ද කරන්නේ? එකම කෙහෙල්ලෙල්ල ගිහිල්ලා නතර වෙච්ච තැනින් ආපහු නිකන් හරි කකුල හරේ මෙහෙ කරලා තියන්න ලෑස්ති වුණොත් වෙන කෙහෙල්ලෙලි තියෙනවනේ. ඒවට කකුල පැටලුනොත් එහෙම වැටෙනවා. ඒකින්ද එකම කෙහෙල්ලෙල්ල තමයි ඔය ඉස්සරහට දාන්නේ තියාගෙන. එකම කෙහෙල්ලෙල්ල. ඒක උඩ යනකොට හරි බැලන්ස්. අන්බැලන්ස් වෙන කට්ටිය වැටෙනවා. වැටෙන කට්ටියට කරන්න දෙයක් නැහැ. හැබැයි එක කෙහෙල්ලෙල්ලට පුරුදු නම් පස්සේ හොඳට යන්න පුළුවන්. මට වචනයක් කතා කරගන්න බැරි තැන. මට නම් වචනයක් කතා කරගන්න බැරි තැන. තැනක් නැති තැනක්. කියන්න බැරි තැනක්. තැනක් නැති තැනක්. අන්න එතන මොකද්ද කියලා මම දන්නේ වචන හිස් ඒ කියන්නේ ඉවර නැවතීමේ තිත තියලා ඉවර කරන්න තමයි තියෙන්නේ. එතනින් එහා පැත්තේ මොකද්ද තියෙන්නේ? අන්න ඒකේ තමයි ඉන්නවයි කියලා කියන්නත් බෑ. මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ස්වභාවයක් පවතින ස්වභාවයක්. හිස් අවකාශයවන් ස්වභාවයක් තියෙන්නේ. ජීවිතේ තියෙනවා ඩ්‍රීම් එකට දාගෙන යවනවා. ඒ යවනවා ඉඳගෙන. ඒ යන දිහා බලාගෙන ඉන්නවා. යන දිහා සිතුවිල්ලක් ගානේ පේන්න ගන්නවා. සිතුවිලි පතිත වෙනවා. දැන් ඕගොල්ලන්ට සිතුවිලි ජනිත වෙන බව හරියටම 180 තුල ඉන්න වෙලාවට නතර වෙලා තියෙනවා. සිතුවිලි ජනිත වෙන එකක් පේන්නේ නැහැ. අපිට එහෙම නෙවෙයි. අපිට විතර මේ හිතේ ස්වභාවය පේන මං හිතන්නේ කාටවත් තියෙනවා කියලා. ඒ මොහොතක් ගානේ කියන්නේ චිත්තක්ෂණයකට කෝටි ගාණක් සිතුවිලි ජනිත වෙලා නැති වෙලා යනවා පේනවා. අන්නතර තමයි ස්වභාවය පවතින්නේ. ඒක තමයි ස්වභාවය තියෙන්නේ. ඔයගොල්ලන් ගිහිල්ලා ඉන්නෙත් ඒකේ දන්නේ නැති වුණාට. ඔන්න ඕක පැහැදිලි කරලා දෙන්න මම ඉස්සරහට ඔක පැහැදිලි කරලා දෙනවා හැමෝටම. දැනට ටික පැහැදිලි ඇති. නමුත් තව අහන්න තියෙන අර කෑදරකම තියෙනනේ අහන්න. ඌමනා තැනට ගෙනහිලා නතර කරලා විස්තර කරනවා. කොළඹට ගෙනල්ලා වස්සගෙන ගෝල් පේස් පිට්ටෙන් ඉඳගෙන ගෝල් පේස් පිට්ටෙන් ඉඳගෙන විස්තර කරනවා. ඕගොල්ලන් දන්නේ නැහැ තාම. යම් කිසි නගරයක් තියෙනවයි කියලා අහලා තියෙනවා. කොහෙදෝ තියෙන්නේ කියලා දන්නේ නැහැ.
වාඩි කරගන්නෝ මොකක් හරි වාහනයක් ගෙනල්ලි වෙලා වාඩි කරගන්නවා. එක 180 වාහනය කියලා හිතා ගන්නකො. වාඩි කරගෙන ඉවරලා නිකන් ගමනක් එක් කරගෙන උඹලට මේක දුකයිනේ. දුකින්ද හොඳ තැනක් පෙන්නන්න එක් කරගෙන යනවා. හොඳ නගරයක් තියෙනවා කියලා එක් කරගෙන යනවා. නගරෙට ගිහිල්ලා බස්ස ගන්නවා. බස්සගෙන ඉවරලා තමයි කතාව කියන්නේ. මෙන්න මේක තමයි නගරේ. මේක තමයි සුරපුරේ කියලා පෙන්නනවා. පෙන්නන හේ පේන්න ගන්නවා. පෙන්නන හේ පේන්න ගන්නවා. මම ඔකට කියන්නේ ආර්ය සංඝ භාවයට පත් නොවි විලි සංඝයින් ධර්මයේ දේශනා කරන්න ගියයින් පස්සේ මග වේලාසනින් කියනවා. තන වේලාසනින් කියනවා. ඒ වේලාසනින් කිව්වන් පස්සේ ඒකට හැඩයක් හදාගන්නවා. හැඩයක් හදාගත්තොත් ඒ නිර්වාණ ద్వාරයෙන් එහා පැත්තේ තියෙන නගරෙට යන්න බෑ. නගරෙට ගිහිල්ලා ඉවර වෙලා තමයි නගර විස්තර කරන්නේ. ඔය අවසාන වොයිස් මේල් එක තේරිච්ච කෙනෙක් පැහැදිලි කරලා ලියන්න මට. පැහැදිලි කරලා තේරෙන විදිහට ලියන්න බලන්න. කියනවා නම් තමයි හොඳ. තාම ඒ වචන මාත්‍රා එක වචන මාලාවල් එන්නේ නැතුව ඇති. බලන්න ලියන්නකෝ බලන්න පැහැදිලි වුණා නම් ඔය අවසාන වොයිස් මේල් එක. දැන් සෝමවංශ දන්නේ නැතුව ඇස් බැඳලා වගේ තැනකට ගෙනහිල්ල වෙලා එක සැරේටම කිව්වා ඇස් දෙක කරපන් කියලා. ඇස් දෙක කරලිවල මේ පැත්ත බලහන් කියලා කිව්වම මේ පැත්තේ අමුතුම දර්ශනයක්. අර පැත්ත බලහන් කිව්වම අර පැත්තේ අමුතුම දර්ශනයක්. ඊට පස්සේ කියන විදිහට බලන්න ගියන් පස්සේ දර්ශනපතයන් වෙනස් වී අලුත්ම දෙයක් දකින්න ගන්නවා. අලුත්ම දෙයක් දකින්න ගන්නවා. ඔයා ඒ නගරෙට බැහැලා ඉවරයි. ඔයා ඒ නගරෙට බැහැලා ඉවරයි. පය තියලා ඉවරයි. ආර්ය භූමියට පය තියලා ඉවරයි. ඔයාට දැන් පෙන්වන්න තියෙන මේ වටාපිටාව. වටාපිටාව පෙන්වන්න තියෙන. හැබැයි ඕකේ ඇතුලේ දෙගොල්ලම ඉන්නවා. ඕකේ ඇතුලේ ඉන්න කෘතඥ මනුස්සයෙක් ඉන්නවා. ඔයාට වෙනම එකක් පේනවා. අර උට අනිත් උන්ට උගන්නපු එක පේනවා. ඔයාට වෙන උගන්නපු එකට එහා එකක් පේනවා. අනික් කට්ටියට කෘතඥ මනුස්සයට උගන්නපුව පේනවා. ඔන්න ඔය දෙකේ වෙනස තමයි මේක. එකක් නිරෝධය තුල තියෙන නගරය, එකක් උපාදානය තුල තියෙන කල්කිරියාව. එකක් නිරෝධය තුල තියෙන නගරය, අනිත් එක තමයි නිරෝධයක් නැතුව උපාදානයේ එල්ලිලා ඉන්න මිනිසුන් ගාව තියෙන කල්කිරියාව. දැන් ඕගොල්ලන් හැමෝම මෙතන ඉන්න කට්ටිය 180 ටච් කරා නම් එයා ආර්ය භූමියට පය තියලා ඉවරයි. ඒ කියන්නේ ලේයර් එක පෑදෙන්න ඕන. මම කියන ලේයර් එක පෑදෙන්න ඕන. එක මොහොතකට මමත්වයේ නැතුව ඉඳගලා මොහොතවල දෙකකට මමත්වය, තුන්වෙනි මොහොතට මමත්වයේ නැතුව ඉඳලා එහෙම නෙමෙයි. පැය ගණන් ඉන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. එය තුල පැය ගණන් ඉන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. අන්න ඒක තමයි මම කියන ස්වර්ග රාජ්‍ය, ධර්ම නගරය, බුදුවරු අසංඛ්‍යාතයක් වැඩවසන තැන. නයුත ගණන් බුදුවරු වැඩවසන තැන තමයි එතන. ඒක මේක තුල ඉඳගෙන දකින්න ඕන. කොහේ ඉඳගෙනයි දකින්න ඕන? දැනුගත්කම තුල ඉඳගෙනයි දකින්න තියෙන්නේ. දැනුගත්කම නැති කරගෙන නැහැ. ඒක තියෙනවා. ඒක සම්මුතියත් එක්ක ජීවත් වෙන්න ඒක තියෙනවා. ඔන්න ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා මිනිසුන්ට. උඹලා කොහොමද වෙනම නගරයක් දකින්නේ? මේක නෙවෙයිද බුලා දකින්නේ? ඇත්තටම කෘතඥ මනුස්සය දකින්න දේ නෙවෙයි අනිත් කෙනා දකින්නේ. ආර්යයන් වහන්සේ කියලා කියන්නේ සම්මුතියත් එක්ක ඉන්නේ කට්ටිය. දැන් කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක. කියන කතාවල හැටියට උඹ වෙනම දකින්නේ කොහොමද? අපිත් ඉන්නේ තෝ ඉන්නේ එකේමයි. ඕ දෙගොල්ලම ඉන්නේ එකේ. ඒ වුණාට අර කෘතඥයා දකින්න විදිහින් ගැලවිලා ඉන්නේ. දැනුමෙන් ගැලවිලා ඉන්නේ. දැනීමට හසු වෙලා ඉන්නේ. දැනුමෙන් ගැලවිලා දැනීමට හසු වෙලා. දැනුම නැති වෙලාද? නෑ දැනුම තියෙනවා. දැනුම තියෙනවා. දැනීමත් එක්ක දැනුම ගත්තයින් පස්සේ දැනුම තියෙනවම වගේ දස ගුණයක්, ප්‍රකෝටි ගුණයක් ප්‍රඥාවෙන් යුතුව, නුවණින් යුතුව, අවබෝධයෙන් යුතුව වැඩ කළ කිරීමේ හැකියාව පවතිනවා. දැනීමට ඉඩ දුන්නායින් පස්සේ දැනුමත් සංකලනය වුණායින් පස්සේ අන්න එතන ඒක තමයි තැන. ඒක තමයි තැන. ඒකේ තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඒක තමයි ඩ්‍රීම් එකට සෙට් කරගෙන මේ යන්නේ ඉස්සරහට. මේ ගෲප් එකේ ඉන්න හැමෝම තමන්ගේ ලේ වර්ගය මොකද්ද කියලා සඳහන් කරන්න. සඳහන් කරන ඕ පොසිටිව්ද ඕ නෙගටිව්ද A B ද මොකක් හරි වර්ගයක් තියෙනවනේ. මේ ලේ වර්ග වලින් කුමන ලේ වර්ගය තමන්ට අයිතිද කියලා පොඩ්ඩක් හැමෝම මෙතන ඉඳලා එක දිගටම දාගෙන යන්න. මට මේ ලේ වර්ගේ මට මේ ලේ වර්ගේ කියලා තියෙන්නේ දාගෙන යන්න. පොඩි සමීක්ෂණයක් තියෙන කරගන්න ඒකයි.
ඕපොසිටිව් තියෙන හැමෝටම ධර්ම වර්ෂාව වස්සවන්න පුළුවන්. ධර්ම සද්ධර්මය වස්සවන්න පුළුවන්. ඕපොසිටිව් කියලා කියන්නේ පරාර්ථය. ඒ ලේවලම තියෙන පරාර්ථය ලියවිලා ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. දැන් ඒ බීලා වගේ කට්ටියන්ට නේ දෙන්න තියෙන්නේ. ඒ බීලා ඒ වගේ ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. අනේ දෙන්න පුළුවන් ගණේ කට්ටියන්ට තමයි ශ්‍රේෂ්ඨම ලේ ධාතුවත් පරාර්ථයත් හිටලා තියෙන්නේ. ඕපොසිටිව් කියන කට්ටියන්ට. අනික් කට්ටියන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ලේ ගත්තයින් පස්සේ එයත් ශක්ති සම්පන්න වෙනවා. ඒ වගේම වෙනවා. ඔක්කොම ඕපොසිටිව් වෙනවා. ඔක්කොම ඕපොසිටිව් වෙනවා. හැබැයි ඕපොසිටිව් තියෙන කට්ටියන්ට විතරයි වැඩිම පරාර්ථයක් පවතින්නේ. දැන් ලේ දුන්නයින් පස්සේ මේ මිනිස්සුගේ ඕපොසිටිව් දුවනවනේ. දුන්නයින් පස්සේ එතකොට ඕපොසිටිව් එයාටත් ඇක්ටිවේට් වෙනවා. මේ ඕපොසිටිව් කියන ලේ වර්ගය ඒ ලේවල තියෙන කෙලින්ම පරාර්ථය ලියවිලා. ඕපොසිටිව් කියන ලේවල තියෙන පරාර්ථය ලියවිලා ඒ පරාර්ථකාමෙන් අල්පයයි ඉන්නේ. මම මේ බැලුවේ මේ මොන හරි දේවල් තියෙන්න ඕනේ මේ සම්මුතියත් එක්ක එකට බැඳිලා තියෙන්නේ මේ හැම ධර්මතාවයක්ම සම්මුතියත් එක්ක එකට බැඳිලා පවතින්නේ. ඒ වගේ මහා ගැඹුරු අර්ථයන් තියෙන පැති තියෙනවා. ඒකේ ලේ ධාතුව වැදගත් වෙනවා. යම් කිසි කෙනෙකුට ධර්මය අවබෝධ කරලා යලි දීමේදී පරාර්ථය එයා තුලින් විහිදෙන්න ගන්නවා. ඒ ඕපොසිටිව් ලගේ විතරයි පරාර්ථය විහිදෙන්න ගන්නෙ. ඒ වගේම යම් කිසි කෙනෙක් මේක ඕපොසිටිව් කියලා කියන්නේ මම මෙතන කතා කරන්නේ සද්ධර්මය. මේ සද්ධර්මය ඇතුල් කරගත්තොත් ඔහුත් ඕපොසිටිව් පරාර්ථය විහිදවන්න ගන්නවා. මේ සද්ධර්මය කතා කරන්නේ නේද? ලේ ගැන නෙමෙයි. ලේ සම්බන්ධ කරලා කතා කරන්නේ. අර්ථයක් තියෙනවා. ලෞතුරා බුදුවරුන්ගේ ලේ ධාතුව පරාර්ථයි. ඇට ධාතුව පරාර්ථයි. මස් ධාතුව පරාර්ථයි. කෙස් ධාතුව පරාර්ථයි. මුළු සර්වාංගෙම විහිදෙන්නේ පරාර්ථය. මම මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට අවශ්‍ය ගැඹුරු ධර්මයක් කියන්නේ. මේක තේරෙන්නේ මහසත් බෝසත්වරුන්ට පමණයි. මේ කියපු කතාව. පරාර්ථ ධර්ම ඔයගොල්ලන්ට තේරෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ කියන්නේ. ඒක තේරෙන්නේ පරාර්ථය පූර්ණ පරාර්ථය විහිදවන කට්ටියන්ට විතරයි. පූර්ණ පරාර්ථය විහිදවනකට අසංකට සහ අයරංගට සහ සෝමවංශට ඒ වගේම සමන්තිට ඒ කට්ටියන්ගේ පරාර්ථය විහිදෙන මේ නිවන කියලා කියන්නේ පරාර්ථය විහිදෙන එක. පරාර්ථය විහිදෙන්න ඕන. පරාර්ථය විහිදෙන ක්‍රමය 180 තුලින් දීලා තියෙනවා. පරාර්ථය විහිදෙන ක්‍රමය 180 තුලින් දීලා තියෙනවා. මිනිස්සු හැන්ඩල් කරන්න යන්න ඕනේ නැහැ. මිනිස්සු හැන්ඩල් කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. පරාර්ථය තියෙනවා නම් ඒ ප්‍රමාණවත්. තමා තුළ. මොකද මුළු ධර්ණි තලයම ආත්මාර්ථයෙන් වෙලාගෙන තියෙන්නේ. අපි ඉපදෙන්නේ හැමෝම ඉපදලා තියෙන්නේ ආත්මාර්ථය තුල. මේ පළවෙනි ආරම්භයක් ගන්නවා පරාර්ථය යලි ලෝ ස්ථාපිත කරන්න. ඉතින් ඒකට මේ වචන ශ්‍රවණය කළා නිකම් වක්වත් ඇදගෙන වැටෙන්න එපා. අනන්තයි වැටෙන ප්‍රමාණය ඉවරයක් නැහැ. මොකද මේ පව් සියල්ලම කරේ තියාගෙන හිස මත තියාගෙන මිනිස්සු උගඩට ගේන වෙලාවක් මේක. මේකෙදි හැලෙන්න එපා. හැලුනොත් එහෙම වැටෙන ප්‍රමාණය හොයාගන්න බෑ. දැන් ඕගොල්ලන් මුල බැලුවෙන් පස්සේ හොයාගන්න බෑ වගේ තමයි වැටෙන්න ගත්තයින් පස්සේ වැටෙන ප්‍රමාණය. මෙතෙන්ට කවුරු හරි ගේනවා නම් එයාට සත්‍ය කියලා දීලා ගේන්න. ඒ වගේම ගෙනල්ලි වෙලා නොතෙන්ට බහැලි වෙලා YouTube වල තියෙන දේශනා අහන්නේ කියලා මෙතෙන්ට දාන්න එපා. ඒ කට්ටියට වෙනම YouTube දේශනා වෙනම දෙන්න. මෙතෙන්ට දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද සමන්තපත්‍ර දේශනා හැම ලේසියෙන් තේරෙන්නේ නැහැ කාටවත්. කිසි කෙනෙකුට එහෙම තේරෙන්නේ නැහැ. ඒව තේරෙන්නේ නැහැ. ඒකින්ද මේ ඒව ලිහන තැන මෙතන කතා කරලා තියෙනවා ඕන තරම්. ඉතින් ඒව අවබෝධ කරගෙන තමන්ගේ ගාවට එන එකට සත්‍ය අවබෝධ කරලා මෙතෙන්ට දාන්න. මෙතෙන්ට දාලි වල YouTube දේශනා දාදා වෙන වෙන දේවල් කරන්න එපා. මොකද බමුණු දහම ඉස්මතු වෙනවා. ඒකත් එක්ක ලොකු සටනක් තියෙනවා ඉස්සරහට. ඒකට ලකලැස්ති වෙන කට්ටිය. බමුණු දහම. ඒ කියන්නේ පොත ඉස්මතු වෙන්න ගන්නවා.
අසත්‍ය යලි ඉස්මතු සත්‍ය අතට අරගෙන එය තුල වැඩවසන කට්ටියත් ඒ වගේම සත්‍ය අහලි වෙරලා පැත්තකට දාලා පිස්සු කෙලි නැවුනුත් දෙගොල්ලම මෙතන ඉන්නවා. බමුණොත් මෙතන ඉන්නවා. ඉතින් සත්‍යම හොයපල්ලයි කියලා තමයි මම කියන්නේ. මේ වචන අහලි වෙරලා එක එක්කත් මේ වචන වලට මේ වචන ග්‍රහණය කරගත්තේ නැත්නම් උන්ට මම දාලා ඇති අසරණ සරණ කියලා එකක් උඩ ඇත්තේ. අසරණ සරණ යන්න වෙනවා. දෙපාරක් අසරණ වෙන්න වෙනවා. මතක තියාගන්න. එක යතුරක් එක සම්පූර්ණයෙන්ම මහා යතුරු කැරැල්ලක් නඩත්තු කරන මිනිහෙක් ඉන්නවනම් ඒ යතුරු කැරැල්ල නැති වුණොත් අන්න ඒ දැනෙන පීඩනයත් ප්‍රමාණවත් නිවන් දැකීම සඳහා නිවන් දකින්න මොකද අත්හැරීම සඳහා නැති වෙලා ඉවරයි. අපේ ගෙදර ඇමරිකන් චෙම්බර් එකේ CEO ගේ මුළු යතුරු කැරැල්ලම නැති වෙලා. ඒ මයින්ඩ් එක අවුට් ගිහිල්ලා තියෙන්නේ. CEO ගෙන් වැඩක් නැහැ. නැති වෙච්ච එක නැති වුණා. බලහල්ලා බල්ලෙක් ඉන්න නිදහසේ මිනිහෙක් නැහැ. බල්ලෙක් ඉන්න නිදහසේ මිනිහෙක් නැහැ. දෙන්නම එක රාජකාරිය කරන්නේ. කනවා, නිදා ගන්නවා, රෙනවා, ඇවිදිනවා, කනවා ඔන්නෝ ටික කරන්නේ. හැබැයි වැඩිපුර මොකද්ද එකක් ඔලුවට දාගෙන වැඩිපුර ඒවා ඔලුවට දාගත්තන් පස්සේ ඒ ටික එක සැරේකට බොකොස් ගාලා දාන වතුරට දැම්මන් පස්සේ දරා ගන්න පුළුවන් වෙන්නත් ඕන. ගොඩ ගහගත්ත පුවා එක සැරේට කට හොදලා දැම්මා වගේ වතුරට දාන්න. නැති කරලා දාන්න. ආයෙ ගන්න බැරි විදිහටම විසික් කරලා දාන්න. අන්න ඒ වෙලාවට දරා ගන්න පුළුවන් වෙන්න ඕන. අර මොකා දෙක පස්සෙන් නඩත්තු කරන එක තමයි ඔය ඔක්කොම ගොඩ ගහගෙන ඉන්නේ. ඕගොල්ලන්ට කම්පාව කියන දේ අන්න එතන තියෙනවා මේ නිර්වාණ ධර්මය. නිදහස. කම්පා වෙන තැන නොසෙල්වී ඉන්න පුළුවන් වෙන්න ඕන. ඇක්සිඩන්ට් එකකදී නොසෙල්වී ඉන්න පුළුවන් වෙන්න ඕන. පර්ස් එක නැති වුණාන් පස්සේ නොසෙල්වී ඉන්න පුළුවන් වෙන්න ඕන. නිකන් ඒක කියා ගන්නත් අහන්නත් අමාරුයි වගේදී. පර්ස් එක නැති වුණාන් පස්සේ නොසෙල්වී ඉන්න පුළුවන් වෙන්න ඕන. යතුරු කැරල්ල නැති වුණාන් පස්සේ නොසෙල්වී ඉන්න පුළුවන්. බලන්න බාහිර වස්තුන් කොච්චර දාගෙන තියෙනවද බැඳීම් වලට කියලා. බාහිර වස්තු. ශරීරයේ කොටස් ටිකුත් තියෙනවා. මාරා මාරුයි අප්පා මේකෙන් ගැලවෙන්න දවසට පට්ට අමාරුවක වැටෙන්න මාරා අසරණ විල්ලක් අසරණ වෙන්න ඇත්තටම මාරා අසරණ විල්ල තමයි ලෝකේ තියෙන ලොකුම අසරණ විල්ල. මේ ටික කොහොමද එක සැරේ දාලා යන්නේ? හදිස්සියෙන් උණයි කියන්නකෝ. ඔය අතුරු කැරල්ලක් හරිය මේ පර්ස් එක නැති වෙලා සල්ලි ටික නැති වෙලා ගෙදරට හුරු පැනලා වගේ ඒව නෙවෙයි. ඒවත් ඒවයි කොටස් තමයි. ආ ශරීරෙත් එක්කම දාලා යන්නේ කියලා කියන දවසට කොහොමද හිතෙයිද? කොහොමද දැනෙයිද? දැන් මේක සියාසුවල්ල පල්ලබා. අම්මපා මම මේ කියන්නේ මේ විහිළුවට නෙවෙයි. දැන් මේක සියාසුවල්ල ගහිලා. ඒ තරම් අමාරුයි ඔක අයින් කරන්න. මේ යතුරු කැරලි පෙම්වතියෝයි හූනෝයි මකුනෝයි ඔක්කොම එක සැරේ අයින් කරන්න හෙන අමාරුයි. ඔක වේලාසනින් අයින් කරලා පොඩ්ඩක් try කරලා බලපල්ල. හරියටම සිහිය තියෙනවනම් මොකක්වත් නැති වෙන්නේ නැහැ. සිහිය නැති හින්දා තමයි නැති වෙන්නේ. ජීවිතේ මෙච්චර කාලයක් සිහිය නැති වෙච්ච හින්දා නැති වෙලා තියෙන මේ ඔක්කොම. සිහිය නැති හින්දා. අසිහියෙන්ම හිටියනම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අසිහිය ඔය සිහිය තියෙන උන්ට අපි දිහා බලුවන් පස්සේ අපිට තියෙන අසිහිය. හැබැයි ඔය සිහිය තියෙන උන්ට වැඩිය දසගුණයක සිහියක් අපි තුල පවතිනවා. කෝටි ගුණයක සිහියක් අපි තුල පවතිනවා. එකවර ගිලින්න පුළුවන් මිනිසු කෝටියක් විතර. සිරාවට. මේ විමලක්කල ඉතින් මේවා අල්ලන්නේ නැහැ. මේව කරන්නේ නැහනේ. පරාර්ථය විහිදෙනවා නම් ඉන්නේ ඇඟේ ලෙඩ සනීප වෙනවා බා. ළඟ ඉන්නේ ඇඟේ. එක්ක ලෙඩ වැඩි වෙලා මැරිලා යනවා. දෙක එකක් වෙනවා අනිවාර්යයෙන්. පූර්ණ සිහිය පවතින්නේ ඉන්න තැන ඉන්න එකාගේ විතරයි. මේ බල්ලෙකුගේ ගාව ඇත්තටම ලස්සන සිහියක් දින උන්ට.
ඒ සතාට ලස්සන සිහියක් තියෙනවා. ඒ කියන්නේ ඉන්න තැන විතරයි හොඳට ශ්‍රවණයෙන් යුතුව ඉන්න මායිම විතරක් රැකගෙන ඉන්නවා. ඒ මායිම් වැඩි වුණයින් පස්සේ දැන් සාමාන්‍යයෙන් ඔෆිස් එක, අල්මාරිය, ඊට පස්සේ තව ලොකර් එක, පර්ස් එක බලන්න බාහිර වස්තුන් කොච්චර තියෙනවද බයික් එකේ යතුර, බැටරිය ගැලෙව්වොත් කියන එක ගොඩක් දේවල් තියෙන පුදු අම්මේ තියෙන තරම් බලපල්ලකෝ ගලවන්න පුළුවන් සෙල්ලං අල්ලපල් 180 ඔය සිහිය අලුත් කරන්න කැමති නැද්ද? අලුත්ම සිහියක්. ඒ කියන්නේ භාජනයේ සම්පූර්ණයෙන්ම තියෙන වතුර ඔක්කොම එකවරයි අයින් කරන්නේ. අයින් කරලි වෙලා ටක් ගාලා පිරිසුදු කරලා ආයෙ දානවා. ඒකට පොඩි වෙලාවක් යනවා හැබැයි. ඔන්න පිරිසුදු කරලා දාලා ඒ කියන්නේ භාජනයේ වතුර ටික නැති වුණායින් පස්සේ ඉන්න බෑ. හරි අමාරුයි ඒක. ආපහු පුරවන්න පුළුවන්. පිරිසුදු වතුර වලින් පුරවන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සිහියෙන් ඉවත් වෙලා ඕන යලි සිහියටපත් වෙන්න. සම්පූර්ණයෙන්ම සිහියෙන් ඉවත් වෙලා ඕන යලි සිහියටපත් වෙන්න. ඔය සිහියෙන් ඉවත් වෙලා සිහියටපත් වෙන වෙලාවල් දෙකක් තියෙන එකක් නිින්ද එකක් නිර්වින්දනය කිරීම. ඔය දෙක නැතුව ජීවමානව ඔය දේ කරගන්න ඕන. තේරුණාද මන් දන්නේ නැහැ මාත් කිව්වා. දැන් ඒක තමයි වෙන්නේ කිව්වට මාදව මෙහෙම දෙයක් තියෙනනේ ඔකේ. ඒක වෙච්ච විදිය කියන්න එපාය. ඒක උණයින් පස්සේ හරියටම දැක ගන්න එක. ඒක හරියටම දකින ආශයෙන් අසංක ගොඩක් කට්ටිය ඉන්න මෙතන. ඒ රංගලා මට නම් කියා ගන්න බැරි තරම් පිරිසක් ඉන්නවා. මතක නැහැ. දන්නේ නැහැ. දැන් 180 ප්‍රත්‍ය වෙච්ච කට්ටිය ඉන්නවා. අන්න ඒක තියෙන්න ඕන. ඒක තමයි වෙන්නේ කිව්වට බෑ. ඒ හිත හිස් කරයින් පස්සේ තියෙන නිරෝධය කියන්න ඕන. ඒ නිරෝධය කල්ප ගණන් අදින්න පුළුවන් එක විනාඩියකින්. කල්ප ගණන් අදින්න පුළුවන් එක විනාඩියකින් කොහෙද හිටියේ මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. අන්න ඒකයි අවශ්‍ය වෙන්නේ. ඒක නැතුව ඒක කිව්වට වැඩක් නැහැ මේ ඉපදි මැරෙනවයි ඒ කතන්දරයක් ඒක. ඒක සාපේක්ෂ අවබෝධයක් තියෙන්නේ. නිර්පේක්ෂ අවබෝධය නෙමෙයි. උපමා උපමේය සහ නිදර්ශන භාවිච්චි කරේ වෙන කුමක් සඳහාවක්වත් නෙවෙයි මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා. එයට 84000 ධර්මස්කන්ධය දේශනා කරයි කියලා කියනවා. ඒ කිව්වේ නිරෝධ ඵල සමාපත්තියට එන්න මිසක්කා සාපේක්ෂතාවය මත ජීවත් වෙන්න නෙවෙයි. නිරෝධ ඵල සමාපත්තිය ටාගට් කරලා තමයි කියන්නේ. වචන නැති තැනක් තියෙනවා. වචනවකත් හිතන්නවකත් හිතා ගන්නවකත් බැරි තැනක් තියෙනවා. අන්න එතෙන්ටපත් වෙන්න තමයි ඔය ඔක්කොම කිව්වේ. ඔය උපමා නිදර්ශන උපමේය අරෝමේය ගත්තයින් පස්සේ ඒකෙන් හිත පුරව ගන්නවා. හිත පුරවගෙන ඉවරලා අරකද මේකද කියලා හිත රැඳෙනවා. හිත නිදහස් කරන මාර්ගය තමයි කියලා තියෙන්නේ. නමුත් ඕගොල්ලන් ඒකත් හිතේ දාගෙන දෙකක් කරගෙන දැන් ඉන්නවා. ධර්මය දන්නේ උන්ට වැඩිය හොඳයි ධර්මය නොදන්නේව. බල්ලෝ වගේ උන් ඉන්නේ. උන් ධර්මය දන්නේ නැහැ. මේ ලෝක හත්තිලව තේරෙන්නේ නැති පිස්සෝ ඉන්නේ. උන් ධර්මය දන්නේ නැහැ. ඔය මයින්ඩ් එක අවුට් ගිහිල්ලි වෙලා මනෝපාරවල් ගහගෙන ඉන්නේ. උන් ධර්මය දන්නේ නැහැ. උන්ට ඒ වුණාට ඊතා ආසන්නවම නිවන පවතිනවා. ඊතා ආසන්නයි ඒ කට්ටියන්ට නිවන. ඔය කල්පනාවල ඉන්න මිනිස්සුන්ට නිවන ඊතා ආසන්නයි. ඒ කට්ටියන්ට කියන්න තියෙන්නේ දෙකලවර බලපං කියලා විතරයි. කල්පනාව කඩාගෙන යනවා. දැවැන්ත කල්පනාවක හිටපු කෙනෙක් තමයි පටාචාරාව කියලා කියන්නේ. දැවැන්ත ලෝකෙ හිටපු දැවැන්තම කල්පනාවක හිටපු කෙනා තමයි පටාචාරාව කියලා කියන්නේ. කිසා ගෞතමිය කියලා කියන්නේ. පටාචාරාවට එක ෂොට් එකකට කිව්වා සීහින් ඉඳපන් කියලා. අර මෝඩ ගෑන්ට තේරෙන්නේ නැති හින්දා කිව්වා අබ ටිකක් හොයාගෙන වරෙන් කියලා. උන් වගේ සරල සිද්ධියක්පා. සරලයි පට්ට සරලයි. නිදහස් තැන අවබෝධ කරලා දෙන්න තමයි ඔක්කොම කියලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳන් පොඩි එකෙක්ට වෙනුනේ තනි පික්චර් එකක්. ඊට පස්සේ ඌ අම්මගෙන් තාත්තගෙන් ගුරුවරුන්ගෙන් ඔක්කොගෙන් අහනවා අම්මා මේ මොකද්ද මේ වතුර බෝතලේ මේක අල්මාරිය මේක ෆ්‍රිජ් එක ඕම කළා. ඊට පස්සේ ඕම එන්නකොට මේ පොඩි එකා ලොකුනාට පස්සේ අර පේන තනි පින්තූර නැතුව බඩු එකින් එකට අඳුර ගන්නවා. ඒයි කනහරහා නාමය ආපු හින්දා. ඒතකොට රූපය මොකද්ද? ඒකෙන් ඇහැහරහා. තේරෙනවද දන්නේ නැහැ ඉතින්. ඕගොල්ලන්ට රාගයයි දේශයයි විතරයි තියෙන්නේ. ඕගොල්ලන්ට හැම කෙනෙකුටම තියෙන රාගය සහ දේශය. ඔය දෙක කියනවා ඉවර කරගන්න කියලා. ඕක
සසර පුරාවටම නිවන් දකින જાති දක්වා ඉවර කරන්න බෑ. ඉවර කරන්න බෑ. හැංගිලා ඉන්නේ මොකද්ද? මෝහය. හැංගිලා ඉන්නේ මෝහය. මෝහයෙන් තමයි කාමය සහ ද්වේෂය හැන්ඩල් කරන්නේ. මෝහය ටච් කරන්න දෙන්නේ නැහැ. කාමය ඉවර කරපන්, ද්වේෂය ඉවර කරපන්. ඕක ඉවර කොල්ල ඉවර කරන්නත් බෑ. ඒකින්ද මෝහයේ කඩතුරා විරණ තැන තමයි 180. අයිරංග කිව්වා වගේ අත්හැරීම. අන්න කාමයේ දේශය අත්හැරෙන්නේ තෙන්දි. 180 ඇල්ලුවෙන් පස්සේ. මේක තේරුම් ගන්න. මේක වටහා ගන්න. කාමයේ දේශය කඩල ඉවර අයින් කළ ඉවර කරන්න බෑ. කිසි කෙනෙකුට. ඉවර කරන්න පුළුවන් වෙන්නේ මෝහය කැඩුවොත් විතරයි. මෝහය මොහන්දකාරය දුරු කරොත් විතරයි කාමයේ දේශය ඉවත් වෙන්නේ. නැත්තම් කාමයේ දේශය කඩල ඉවර කරන්න නිහඬ විය යුතුයි. ඉස්සෙල්ලම නිහඬ විය යුතුයි. දැන් ඕගොල්ලන් හොයන එකේ ඉවරයක් නෑනේ අප්පා. මෙච්චර වොයිස් මේල් පළ කරලා තියෙනවා මේක ඕගොල්ලන්ට හොයලා ඉවර කරන්න බෑ. හොයන තැන හිත උපදිනවා. ඒ ඉපදීම හමුවේ තව එකක් ඊගාවට ලෝඩ් වෙලා තියෙනවා. ඒ තරම් ලෝඩ් වෙනවා මේ හිත. හොයලා ඉවර කරන්න බෑ. මේ කතාවක් නැති මොණෙය ප්‍රතිපදාව විතරක් කරොත් විතරයි ගොඩ යන්න පුළුවන් වෙන්නේ. මේකේ සියලුම දේවල් ගැබ් වෙලා තියෙනවා මේක 180 තුල. අත්හැරීමේ මාර්ගය, පටිසෝධගාමී මාර්ගය, ආර්ය මාර්ගය, නිරෝධඵල සමාපත්තිය ඔක්කොම තියෙන්නේ මේක 180 තුල. ඕගලන්ගේ හැ ඉස්සරහා. මේක තේරුම් අරගෙන මේක හොයනෝ මිසක්ක මේක ගවේෂණය කරලා තමන්ගේ මනස අයින් කරනෝ මිසක්ක ඕගොල්ලන් අරක මොකද්ද මේක මොකද්ද කියලා හොය හොයගෙන කවදාවත් ඉවර කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒක හරි කනගාටුයි. කල්පනාවෙන් ඉවත් වෙන්න. කල්පනාවෙන් ඉවත් වෙච්ච තැන තමයි නිරෝධඵල සමාපත්තිය පවතින්නේ. නිවන පවතින්නේ. සෝතාපට්ටියට කල්පනාවෙන් ඉවත් වෙන චිත්තක්ෂණය තමයි සෝතාපට්ටි ඵල සමාපත්තිය උදා වෙන්නේ. ඉතින් මේ කල්පනාවෙන් ඉවත් වෙන්න තේරෙන්නේ නැති හින්දා තමයි 180ක් දුන්නේ. නැත්තම් කල්පනා කරලා ඉවර කරන්න බෑ. ඒ තරම් කල්පනා වෙනවා. හිත ගැන හොයන කට්ටිය තමයි නිවන හොයන්න ඕන. හිත මොකක් වගේද කියලා හොයන තැන හිත තියෙනවා. හිත මොන වගේද කියලා හොයනකොට හිත තියෙනවා. අන්න ඒ හිතෙන් අයින් වෙන්න. හිතෙන් අයින් වෙන්න 180 දීලා තියෙන එකට. ඒක ගැන ගවේෂණය කරන්න එපා. ශ්‍රද්ධාවෙන් යුතුව 180 අල්ලන්න. මේ මෙතන සාක්ෂාත් කරපු මිනිස්සු ඉන්නමනේ මේක. නිරෝධඵල සමාපත්තියට සමවදින මිනිස්සු මෙතන ඉන්නමනේ. මෙතන රහතන් වහන්සේලා ඉන්න තැනක්. හරක් ඉන්න තැනක් වෙන්න බෑ. හිත කියන්නේ එළිය ඇතුළ කියලා බෙන් නොවන තැන තියෙන්නේ. ඔක්කොම එකක් වෙන තැන තියෙන්නේ. ආන්න එතන තමයි හිත තියෙන්නේ. ඔක්කොම ඒක හිස් අවකාශය තුල ඔක්කොම තියෙන්නේ. අපිට අනුමාන කරලා කියන්න බැරි තැන තමයි හිස් අවකාශය. ආන්නේ හිස් අවකාශය තමයි හිත විඥානය පිහිටන්නේ. හිත පිහිටන්නේ එතන. මායය පිහිටන්නේ නම් මමත්වය තුල. ඇත්තම පාරිශුද්ධ විඥානය පිහිටන්නේ හිස් අවකාශය තුල. මේ ප්‍රදීපනංගිට කිසිම දෙයක් අවබෝධ වෙලා නැද්ද? නැත්නම් යාට මොකක් හරි දෙයක් දැම්මයින් පස්සේ මොකද්ද ෆීලින් එකක් ඇවිල්ලා ෆොටෝස් ටිකක් දාගෙන යනවා. මොනවා හරි අවබෝධයක් තියනවද නැත්නම් ගිලම්පස හදනවද? ගිලම්පස කියලා කියන්නේ සාතු සප්පායම් කරන ඒවා. පඳුරු පාක් කුඩන් අදින ඒවා. ඒ වගේ ඒවා කරනවද? මෙතන ඉඳගෙන සත්‍ය අවබෝධ කරන කටයුත්ත කරනවද? තේරෙන්නේ නැහැ. මොකද ෆොටෝස් විතරයි ප්‍රදීපගේ වැටෙන්නේ ඒකයි. කිසිම අදහසක් පැහැදිලි වෙන්නේ නැහැ වාගේ. මොකක් හරි එකක් දැම්මම ෆොටෝ 20ක් විතර දාලි වෙලා සාදුකාරයක් දීලා තේරුමක් ඇතුව සාදු දෙන්න. සාදුකාර දෙන්න. තේරුමක් ඇතුව යමක් නිර්මාණයක් කරලා දාන්න. මම උඩින් සඳහන් කරලා ඇති ප්‍රදීපනංගි. වඳින්නේ රූප වලට නෙවෙයි. වඳින්න තියෙන්නේ දැනෙන තැනට. දැනෙන තැනට. හඬ ඇහුණා නම් දැනුණා නම් අන්න ඒකට වන්දනාමාන කරන්න ඕන. ඇත්තම වන්දනාව මොකක්ද දන්නවද? 180 නිරෝධඵල සමාපත්තියටපත් වුණාන් පස්සේ තමයි ඔය හිටගෙන වඳින්න කට්ටිය. ආන්නේ වන්දනාමානය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වඳින්නේ අපිට නෙවෙයි. ඒ වඳින්නේ Taman දකින දර්ශනයට. අන්නේ දර්ශනය දැකගත්තන් පස්සේ දර්ශනයටයි වඳින්නේ. අන්න ඒකට වන්දනාමාන කරන කට්ටිය තමයි මෙතන බිහි වෙන්න ඕන. මෙතන ඉන්න ඕනේ කට්ටිය. තේ හැරේ මේ අල්ලන්න කට්ටිය හිටියට කමක් නැහැ ඉතින්. පාළු ගෲප් එක පාළු වෙනවට. වඳින්න ඕන තමන් තුලින් දැකපු දර්ශනයට. වෙන මොකටවත් නෙවෙයි. ඒක දැක්කන් පස්සේ කොහොමත් වන්දනාමාන කරනවා. වඳින්න එකෙක් නැත්තම් කියපු එකාට හරි වඳිනවා. ඒ හැටි. පරාර්ථය තමයි වැදගත්ම දේ. පරාර්ථය. එක පරාර්ථකාමියෙක්
මහ පොළොවේ කකුල තිබ්බොත් ඒ මහ පොළොව පිරිසිදු වෙන්න ඕන. දැන් මිහිඳු මහරහතන් වහන්සේ එක්කෙනා ඉන්නේ. එක්කෙනා ඉන්නේ ලංකාවේ තාමත් කට්ටිය නටමුන් හොයනවා, කැනීම් කරනවා, නිදන් ගහරනවා මොනවයි. ඒ එදා මිහිඳු මහරහතන් වහන්සේගේ පරාර්ථය මුළු ධර්ණිතලය පුරාම විහිදිලා පැතිරිලා ගියපු එකේ ප්‍රතිඵලයක් තමයි අදට නටමුන් මිනිස්සු අවුස්සන්නේ. ඒ එක පරාර්ථයක් ප්‍රමාණවත්. එක පරාර්ථයක් ප්‍රමාණවත් වෙනවා. පරාර්ථයයි රහත්භාවය කියලා කියන්නේ. පූර්ණ පරාර්ථයයි රහත්භාවය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. පරාර්ථයටපත් වෙන්න තේරෙන්නේ නැති හින්දා තමන්ගේ ආත්මය නිදහස් කරන ක්‍රමය තමයි 180 විපස්සනාවක්. ඒක ශ්‍රේෂ්ඨ විපස්සනාවක්. බලන්න කෙනෙක් ඉන්නවද කියලා බලන්න. බලන්න කෙනෙක් ඉන්නවා නම් ඇස් ඇරිලා නැති බවක් දැනගන්න. දියවැඩියාව ගැන පොඩි විස්තරයක් කරන්න හිතුණා. සීනි බොන්න බැරි කට්ටිය ඉන්නේ. සීනි කන්න සීනි බොන්න බැරි කට්ටිය ඉන්නේ. ඒ කට්ටියන්ට දියවැඩියාව කියලා කියන්නේ ඥානමය වශයෙන් එන එකක්. ඒ වගේම ආවයින් පස්සේ හදාගන්න එකක්. ආවයින් පස්සෙත් හදාගන්න මේක. දැඩි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද කියලා තමයි තේරෙනවා ඇති. දැඩි ඊර්ෂ්‍යාව. සාමාන්‍ය ඊර්ෂ්‍යාව තියෙනවා මමත්වයේ රැක ගැනීම සඳහා ජීවත් වීම සඳහා ඔය දේපල බදා ගැනීම සඳහා. ඊට එහා ඊර්ෂ්‍යාව ගියොත් එහෙම අනුපාතය ගණනය කළ හැකි. ඊර්ෂ්‍යාවේ අනුපාතය ගණනය කිරීම තමයි දියවැඩියාවේ අනුපාතය ගණනය කිරීම. ඊර්ෂ්‍යාවේ අනුපාතය ගණනය කිරීම තමයි සංඛ්‍යාතගත කරන්න පුළුවන් දොස්තරවරුන්ට කොච්චර ඊර්ෂ්‍යාව තියෙනවද කියලා. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ නැතුව මදුමේහය කියලා ඔකට කියනවා. ඒ කියන්නේ දියවැඩියාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාවට. වෙන මොකටවත් නෙවෙයි. දැඩි ඊර්ෂ්‍යාවට. දියවැඩියාව ගැන පොඩි විස්තරයක් කරන්න හිතුණා. සීනි බොන්න බැරි කට්ටිය ඉන්නේ. සීනි කන්න සීනි බොන්න බැරි කට්ටිය ඉන්නේ. ඒ කට්ටියන්ට දියවැඩියාව කියලා කියන්නේ ඥානමය වශයෙන් එන එකක්. ඒ වගේම ආවයින් පස්සේ හදාගන්න එකක්. ආවයින් පස්සෙත් හදාගන්න මේක. දැඩි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද කියලා තමයි තේරෙනවා ඇති. දැඩි ඊර්ෂ්‍යාව. සාමාන්‍ය ඊර්ෂ්‍යාව තියෙනවා මමත්වයේ රැක ගැනීම සඳහා ජීවත් වීම සඳහා ඔය දේපල බදා ගැනීම සඳහා. ඊට එහා ඊර්ෂ්‍යාව ගියොත් එහෙම අනුපාතය ගණනය කළ හැකි. ඊර්ෂ්‍යාවේ අනුපාතය ගණනය කිරීම තමයි දියවැඩියාවේ අනුපාතය ගණනය කිරීම. ඊර්ෂ්‍යාවේ අනුපාතය ගණනය කිරීම තමයි සංඛ්‍යාතගත කරන්න පුළුවන් දොස්තරවරුන්ට කොච්චර ඊර්ෂ්‍යාව තියෙනවද කියලා. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ නැතුව මදුමේහය කියලා ඔකට කියනවා. ඒ කියන්නේ දියවැඩියාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාවට. වෙන මොකටවත් නෙවෙයි. දැඩි ඊර්ෂ්‍යාවට. තව කාරණාවක් උඩ තියෙන දැක්ක හිරගය. හිරගයෙන් නිදහස් වෙන්න. කිසිම හිරගයකින් නිදහස් වුණත් මානසික සිර බැඳීමෙන් නිදහස් වෙන්න ලෙහෙසි නැහැ. මානසික සිර බැඳීමෙන් නිදහස් වෙන්න ලෙහෙසි නැහැ. ඒක කොහොම හරි මේ ආත්ම භවයේදී ක්‍රමයට අහු වෙලා තියෙනවා. සාක්ෂාත් කරපු කට්ටිය ඉන්නවා. සැකයක් නැහැ, බොරුවක් නැහැ. මේක ඇල්ලුවොත් අනිවාර්යයෙන්ම ඒ හිරගෙයින් නිදහස් වෙනවා. අනිවාර්යයි ඒක. ඒ හිරගෙයින් නිදහස් වෙනවා. මොන ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්නෙට ආධ්‍යාත්මය දිගහැරලා දැම්මන් පස්සේ එළියට දැම්මන් පස්සේ අන්න ඒක තමයි හිරගෙයින් නිදහස් වීම. හිත නිදහස් කිරීම තමයි හිරගෙයින් නිදහස් වීම කියන්නේ. නැත්තම් කවදාවත් කොච්චර හිරගෙවල් තිබ්බත් නිදහසක් හම්බ වෙන්නේ නැහැ. තව හිරගෙදරකට වැටෙනවා. මොකද හිත තියෙනවා නම් හිරගෙවල් තමයි හැමතැනම තියෙන්නේ. හිත තියෙනවා නම් හිරගෙවල් තමයි හැමතැනම තියෙන්නේ. කුඩා කාලයේදී ගොළු බෙල්ල මරාගත්තා. ගොළු බෙල්ල කට්ටෙන් එළියට එනවනේ. ඒ කියන්නේ කුඩා කල දැන් නැති වෙලා තියෙනවද? ඒක කුඩා අවදිය, කුඩා සුන්දර අවදිය. මොකක්වත් නොතේරෙන තැන. අන්න ඒක දැන් නැති වෙලා තියෙනවනේ. අන්න එදා තමයි ඔයගොල්ලෝ ගොළු බෙල්ල මරාගත්තේ. දැන් රිංගලා තියෙන්නේ මාරය. හිස් කට්ට ඇතුළට මාරය රිංගලා තියෙන්නේ. මතක තියාගන්න. යලි පාරිශුද්ධත්වයේ හොයනහේ පෙන්වන්නේ මොකද්ද? මම කට්ට ඇතුලේ ඉන්නවා කියලා. මමයා කට්ට ඇතුලේ ඉන්නවා. මමෙක් නැති දවසේ තමයි හරි ගොළු බෙල්ල හිටියේ. දැන් ඉන්නේ ඔකට කියන්නේ තාපස කකුලුවයි කියලා. දැන් ඉන්නේ හර්මිට් ස්ක්‍රැබ්. සමන්ත භද්‍ර කියන්නේ ඔකට හර්මිට් ස්ක්‍රැබ් කියලා. කියන්නේ තාපස කකුලුවා. දැන් ඉන්නේ මාරය ඇතුලේ. පාරිශුද්ධත්වයේ තිබිච්ච ගොළු බෙල්ලගේ මස් ඉවත් කරේ කුඩා කාලෙදී. වචන රූප වලට බැඳුණු නිසා ඕගොල්ලන්ට දැන් මාරයා ඉන්නවා. දැන් ඕගොල්ලන් නඩත්තු හිතාගෙන ඉන්නවා මේ ගොළු බෙල්ල අයින් කරොත් මැරෙනවා කියලා. ඕගොල්ලන් හිතාගෙන ඉන්න ගොළු බෙල්ල අයින් කරොත් මැරෙනවා කියලා. ඇත්තටම ඕගොල්ලන් ගොළු බෙල්ල අයින් කරේ වචන පුරුදු වෙච්ච දවසේ. කුඩා කාලේදී.
ඕගොල්ලන්ගේ ගොළු බෙල්ල අයින් කරේ, ඕගොල්ලන්ගේ පාරිශුද්ධත්වය අයින් කරේ, මමත්වය නෙවෙයි පාරිශුද්ධත්වය අයින් කරේ දා. ඒක දැන් අයින් කරන්න ලෑස්තිනොට දැන් ඉන්නේ වෙනම කෙනෙක්. මතක තියාගන්න. දැන් ගොළු බෙල්ලෙක් නෙවෙයි ඉන්නේ ඇතුලේ. මාරයා ඉන්නේ. ඕගොල්ලන් ගොළු බෙල්ල මරලා ඉවරයි. දැන් ඕගොල්ලන් මැරි උපදින જાතියක් වෙලා තියෙන්නේ. ආපහු ඕන්නම් අර මුල් ගොළු බෙල්ල තත්ත්වයටපත් වෙන්න පුළුවන් 180 හරහා. දැන් හිතාගෙන ඉන්න ඕනේ ගොළු බෙල්ලෙක් ඉන්නවා කියලා ඇතුලේ. ඇතුලේ ඉන්නවා ගොළු බෙල්ල. කොහොම හරි ඔක නිදහස් කරන්න. නිදහස් කරායින් පස්සේ තමයි ගොළු බෙල්ල නිදහස් වුණොත් ඌ මැරෙන එක ඇත්ත. දැන් ඉන්න ගොළු බෙල්ල තමා තුළ ඉන්න මමත්වය නැමැති ගොළු බෙල්ල ඉවත් කරොත් අමරණීයත්වය පවතිනවා. යලි අර පාරිශුද්ධත්වය පවතිනවා. මේ තේරෙනවද මන් දන්නේ ඔයගොල්ලන් ලියන ඒවාට මට කියවෙන ඒවා මේවා. ගෝපකුමෝ අබිනීල සුනිත්තෝ ඒ ඉපදුණු ගමන් වසුපැටියෙකුගේ ඇස් හා සමානයි ඒ රහතුන්ගේ බුදුවරුන්ගේ ඇස්. ඔන්න ඔය ඇස් දෙක යලි ලබා ගන්න ඕන. ඔන්න ඔය ඇස් දෙක තමයි නැති කරගෙන වෙන ඇස් දාගෙන ඇහැ ඩොට් එකක් කරගෙන දැන් කෙලවගෙන ඉන්නේ. ඔය ආපහු ඔය ඩොට් එක විශාල කරන්න ඕන. ඔය ඩොට් එක විශාල වුණාන් පස්සේ තමයි තමන්ගේ කෙලෙස් ඉවර වෙන්නේ. දැනට තියෙන ඩොට් එක තියෙන්නේ ඇහි කළු ඉංග්‍රියාව. ඔය කළු ඉංග්‍රියාව ඔන්න කුඩා දරුවෙකුගේ සයිස් එකටපත් වෙන්න ඕන. ඒක තමයි රහත් ඵලය කියලා කියන්නේ. ඇහෙන් වක්කත් ඵලය රහත් වේවකෝ. ඇහෙන් වක්කත්. ඇහැ රහත් වෙනවා කියලා කියන්නේ ඇහැ ওই தත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ ඒත් රහත්. සසරෙන් එතර වෙලා කියන එක. ඔන්න ඕක තමයි මම පෙන්නන කේවල පරිපූර්ණ භාවය. අසංක උතන මේ අර මමත්වයේ ඉතුරු වෙලා ටිකක් හරි තියෙනවා නම් ඒ කියන්නේ නිරෝධ ඵලයට ගියන් පස්සේ අර මූවින් පොයින්ට් ඒ කියන්නේ zoom පොයින්ට් වෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි කළු ඩොට් එකට අයින් වෙන්න බැරි හින්දා. කළු ඉංග්‍රියාවට පූර්ණත්වයටපත් වෙන්න බැරි හින්දා තමයි ආයේ zoom in point පෙන්න ඉන්නේ. දැන් කුඩා දරුවෙකුට පූර්ණ දර්ශනයක් තියෙන්නේ. දැන් අර දර්ශනය දැන් ඔයගොල්ලන්ගේ මනස ක්‍රියා කරනවනේ 180 දුන්නා. 180 දුන්නා මනස ක්‍රියා කරන හින්දා මනසේ ක්‍රියාකාරීත්වය ඇහි කළු ඉංග්‍රියාවෙන් බලපෑම් කරනවා. ඒක කුඩා ලොකු වීම තමයි ඔය වෙන්නේ. සූමර් පට්ට සූමර් එකක් මේ ඇහැ කියලා කියන්නේ. පුදුම සූමර් එකක් තියෙන්නේ. ඉතින් ඔය සූමර් එකෙන් අයින් වෙන්න ඕන. ටෝටල් සූමර් එකෙන් අයින් වෙන්න ඕන. ඒ සූමර් එකෙන් අයින් වෙන්න ගියන් පස්සේ මැරිලා වැටෙන්න හදන වගේ එකක් දැනෙනවා. දැන් නැතුවට දැන් මැරෙයි කියලා හිතෙනවා. අයින් ඒ කියන්නේ සූමර් එකෙන් අයින් වෙන්න බැරුව තමයි මිනිස්සු මැරෙන්නේ. අන්න එතන නතර ටිකක් වෙලා නතර වෙලා ඉන්න ඕන. අන්නේ මම ඕනෝ කියන පොයින්ට් එක දැන් අසංකට පොයින්ට් එක හම්බෙලා තියෙනවනේ. ඒ පොයින්ට් එකේ නතර වෙලා ඉන්න ඕන. නතර වෙලා ඉන්නවා කියලා කියන්නේ දොරේ ලොක් එක අල්ලගෙන අරගෙන ඉන්නව නෙමෙයි. දොර ගලවලා දාන්න ඕන. දැන් ඕගොල්ලන් මොකද්ද කරන්නේ? මැරෙයි කියලා බයට ආපහු ගේ ඇතුළට එන්න ලෑස්ති වෙනෝනේ. එළියට බහින්න ඕන. එළියට බැස්සෙන් පස්සේ සදා මෝක්ෂය තියෙන ওই පැත්තේ ඒකට පුරුදු වෙවි ඕන සංක යන්න. පුරුදු වෙන්න ඕනේ. මොකද අලුත්ම පොයින්ට් එකක් ඒක. ඒකට පුරුදු වෙවි ඕන යන්න මේ 180 නිර්මාණය වෙලා තියෙන්නේ රහත් වෙලා දවස් 7න් මැරෙන්න නෙවෙයි. 180 නිර්මාණය කරලා තියෙන රහත් වෙලා දවස් 7න් මැරෙන්න නෙවෙයි. ඒක පුරුදු වෙවි එළියට කකුලක් තියෙන ඇතුළට ගන්නවා එළියට තියනවා ඇතුළට ගන්නවා ඔහොම තියලා අවසානට එළියක් ඇතුළත් දෙපැත්ත නැති වෙලා යනවා. එතකන් ඕක තුල ඉන්න ඕන. වීරිය අවසන් කරන්නේ වීරිය අවසන් වෙන තැන මොකුත් නැති වෙන්න ඕන. මොකුත්ම නැති වෙන්න ඕන. වීරියද නැති වෙන්න ඕන. වීරිය අවසන් වෙන තැන වීරියද නැති වෙන්න ඕන. පුදුමාකාර හිස් භාවයක් පවතින්නේ තනිකරම ඒ වචන නැහැ ඒකට කියන්න. ඔන්නෝ කෙලවරට ආවන් පස්සේ දැන් අසංකට තේරෙනවා මැරිලා වැටෙන්න හදන තැනක් එනවා. ඔන්නෝකේ ඇතුලේ කවුරු හරි ජීවත් වෙනවා කියලා කියන්නේ රහත් වගේ හිටියොත් ඌ අර සමන්තබද්‍ර කියනෝ පෙට්‍රල් බිල ගිනි තියා ගන්න ඕන. මැරිච්ච වගේ ජීවත් වෙන්න පෙට්‍රල් බිල ගිනි තියා ගන්න ඕන. ඉතින් වගේ රහත් වෙන්න බෑ. රහත් වෙලා ඕන රහතෙක් වෙන්න. ඒ කියන්නේ මරණය තුල ඉන්න ඕන නතර වෙන්න ඕන ඒකේ. මැරිලා ඒකේ නතර වෙන්න ඕන. ඊට පස්සේ මරණයක් නැති වෙන්නේ එතන. ආපහු එන්න යන්න ගත්තොත් දෙපැත්තක් යන්න එන්න තියාගත්තොත් තාම මරණය ඉතුරු වෙලා තියෙනවා. 180 එන්ඩ් එකේදී මරණය තමයි පවතින්නේ. ඒ කියන්නේ මරණය නෙවෙයි ඒක සදා මෝක්ෂය. ඒ කියන්නේ පොඩි දරුවෙක් වගේ වෙනවා. තනි කර පොඩි එකෙක් වගේ වෙනවා. එයා මොකුත් තේරෙන්නේ නැහැ. ඒ වුණාට
පූර්ණ පරිපතය පූර්ණ දර්ශනය ඉස්සරහින් 180 පූර්ණ ලෙස එක ෂොට් එකට පේනවා. ඒ ෂොට් එක තුල ඉන්න ඕන. ඒකේ අඩු වැඩි වීම, පිරීම, කලබගෑනි අරෝමේව සිද්ධ වෙනවා. ඒ හිත එළියට බහැලා සංක. ඒක හිත එළියට බහැලා. ඒ කියන්නේ රහතෙක් නිරෝධ ඵල සමාපත්තිය තදට සමවදින වෙලාව කොහොමද නිරෝධය තුල ඉන්නේ? ඵල සමාපත්තියට සමවදින වෙලාවට තමයි ඔය හිතේ ස්වභාවය තමයි ඔය එළිය රඟන්නේ තියාගෙන. හිතේ ස්වභාවය තමයි රඟන්නේ. හිත එළියට බැස්සන් පස්සේ අමුතුම දර්ශනයක් වෙලා තමයි පේන්නේ. අර උඩින් තියෙන කළු ඉංගිරියාව තමයි ඒ වෙලාවට පතිත වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍ය ඕගොල්ලන්ට තනියෙන් සෙල්ෆියක් ගන්න ගිහිල්ලා සෙල්ෆිය ගහ ගන්න බෑ. සෙල්ෆිය ගහ ගන්න බෑ 180 අල්ලලා. සෙල්ෆිය ගහ ගන්න අමාරු 180 අල්ලලා. සාමාන්‍යයෙන් වෙන දිහාවක් බලාගෙන ඔය සෙල්ෆි ගහනවනේ. මම කියන්නේ ෆෝන් එක දිහා බලාගෙන සෙල්ෆිය ගහන. ෆෝන් එක දිහා බලාගෙන ගහන්න සෙල්ෆියක් ඔන්න ඔය අර මම ඕගොල්ලන්ට දාලා තියෙන සාමාන්‍යයෙන් මගේ කබ හොටු තියෙන හින්දා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් හින්දා පොඩි දරුවෙකුගේ පින්තූරයක් දැම්මේ. මේ නමුත් මම අර කණ්ණාඩිය මිරර් එකක් කරහා මා යථාර්ථයේ ඉදිරියෙන් මායාව පසුපසින් කියලා එකක් දාලා තියෙන්නේ. අඳුරේ ෆොටෝ එකක් ගහලා තියෙන්නේ. ආන්න ඒක ෆෝන් එක දිහාත් බලලා මිරර් එක දිහාත් බලලා 180ත් අල්ලලා ඔක්කොම එක ෂොට් එකට වදින වෙලාවට තනි අඳුරක ආලෝකයක් කරහා තමයි වදින්නේ. ඒ කියන්නේ දවල් කාලේ ගත්තේ දවල් 12ට විතර පින්තූරේ ගන්නෙ. ඒ වුණාට අඳුර හරහා වදින්නේ. පුදුම සිද්ධියක් එතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ආලෝකයත් අඳුරත් නැතුව වැදිච්ච පින්තූරයක්. ඒක අස්වාභාවිකයි. ස්වාභාවික එකක් නෙවෙයි. අස්වාභාවික පින්තූරයක්. අර මම අඳුරේ ගහපු ෆොටෝ එකේ තියෙන 180. 180 තියනවා කියලා කියන්නේ කෙනෙකුට බලාගෙන හිටියන් පස්සේ අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. තමන් හිතාගෙන ඉන්න ෆෝන් එකක් ඉස්සරහින් තියෙනවා. ඊට පස්සේ මිරර් එකක්ද මොකක්ද කියලා හිතා ගන්න බැරුව S2ක් තියෙනවා. ඒක හරි අමුතුයි. ආලෝකයට පතිත වුණායින් පස්සේ අඳුර පවතිනවා. 0 වෙනවා. ආලෝකයට පතිත වුණායින් පස්සේ 0 වෙනවා. අන්න එහෙම දෙයක් තියෙන්නේ. ඉතින් මේ 180 අල්ලලා ෆෝන් එක දිහා බලලා කවුරු හරි ගහන්නකො සෙල්ෆියක්. ෆෝන් එක දිහා බලලා. ඒ අපි පොඩි එකෙකුගේ ගත්තයින් පස්සේ ලස්සනට තියෙනවා. මහ එකෙක් ගන්නව නම් 180 අල්ලලා අහක බලාගෙන ඕන ගහන්න. ෆෝන් එක දිහා බලලා 180 ගහලා සෙල්ෆියක් දාන්නකො. පුද්ගලිකව ගෲප් එකට දාන්න එපා. දාන්න මගේ මැසෙන්ජර් එකට. 180 දීපු ගමන් ගන්නේ පරාර්ථය පෙරාත්ම භවයන් වල ඉඳලා ආත්ම භව දසදහසක් විතර පුරුදු කරපු මිනිස්සු විතරයි. ඒ කියන්නේ නිර්වාණ ධාතුවට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව තියෙන්නේ පුරුදු කරපු කට්ටියන්ට විතරයි. ඒ කට්ටියන්ට අහපු ගමන්ම මොකක් හරි දුන්න ගමන් මේක ඇල්ලුවෙන් පස්සේ ටක් ගාලා තේරෙනවා මෙතන වෙනසක් තියෙනවා. මේ වෙනස හරහා ගියොත් මගේ හිත නිදහස් වෙනවා කියලා කට්ටියන්ට තේරෙනවා. සමහරක් කට්ටිය ඉන්නවා ඒ වොයිස් මේල් එකක් ධර්මපදයක් අහන්නේ නැතුව 180 හොයන්නෙත් නැහැ. Tamanට ගැළපෙන මොකක් හරි එකක් හොය යනවා. හිත නඩත්තු කරන කට්ටිය කට්ටිය. කොච්චර දහම්පද කිව්වත් බැරි කට්ටියන්ට බෑ. මම ඔය 180 ලයිබ්‍රරියට ඇඩ් කරන්න ඕනේ කියලා කිව්වේ මොකද ඒ ලයිබ්‍රරියට ගියොත් එයාට පරාර්ථය පුරුදු වෙන්න පුළුවන්. පරාර්ථය කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. තමන්ගේ මනස තියෙන තැන හොයාගන්න පුළුවන්. බුදුවරුන්ගේ දේශනාවල් ඒවා මහබෝසත් දේශනාවක් එක විනාඩියක් හරි කවුරු හරි ශ්‍රවණය කරොත් ඔහුට අනිවාර්යයෙන්ම මේ 180 කියන දේ ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි. ඒ කට්ටිය පෙර භවයන් වල පුරුදු. දැන් සෝමවංශලා අසංකලා එරංගල පෙර භවයන් වල ඉඳලා පුරුදු කරපු කට්ටිය. වසන්ති ශාලක ගොඩක් කට්ටිය වශයෙන් මල්ලි. ඉතින් ඒ කට්ටිය පෙර භවයන් වල ඉඳලා පුරුදු කරලා තියෙන මේක මේ භවයේ ඉපදිලත් හොයලා තියෙන්නේ මේකමයි. නිවන කොහෙද කියලා තමයි හොයලා තියෙන්නේ. සන්තුෂ්ටිය කොහෙද කියලා තමයි හොයලා තියෙන්නේ. ඒ කට්ටියන්ට විතරයි මේක තේරෙන්නේ. අනික් කට්ටියන්ට තේරෙන්නේ නැහැ. 180 තේරෙන්නේ නැහැ. පරාර්ථ පරමාර්ථ ධර්ම ශ්‍රවණය කළා ඉවරලා 180 අල්ලන්න ඕන. අල්ලන්න බැරි නිවනටපත් වෙන්න බැරි කට්ටිය 180 අල්ලන්න බැරි කට්ටිය වොයිස් මේල් ශ්‍රවණය කළා 180 අල්ලන්න ඕන. එහෙමනොත් තමයි යථාර්ථයට ඇතුල් වෙන්න පිවිසෙන්න ඉඩ හතර සැරසෙන්නේ. අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්තිදානි පුනබ්බව. හිත හෙල්ලෙන්නේ නැත්තම් ආන්නයා පුනර්භවය ශූන්‍ය කරපු කෙනෙක්. හිත හෙල්ලෙන්නේ නැත්තම්. ඉතින් මේ බලන්න ඉතින් ඔයගේ බැලුවන් පස්සේ සාමාන්‍යයෙන්
වෙනද බැලුවෙන් පස්සේ බය හිතෙනවා. දැන් අපේ පොඩි පුතා ලොකු පුතාට මේක පෙන්නුවෙන් පස්සේ ඌ hina වෙනවා ඉඳගෙන. අපේ ලොකු පුතාට මේක පෙන්නුවෙන් පස්සේ ඌ බක ගාලා hina වෙනවා. ඌට තේරෙන්නේ නැහැ. දැන් මේ තේරෙන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. තේරෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පොඩි දරුවෙකුට මේක ප්‍රශ්නයක් නැහැ. ඌට දාන සැරේට ඌ hina වෙනවා. ඌ හිතන්නේ ඌට පන්න එකක් දෙනවා ඉඳගෙන කියලා. දැන් ඕගොල්ලන් මහා අద్భుත දේවල් වලට තියෙන එක එක සැරේට වෙනස් වුණොත් බය හිතෙනවා. ඒ බය නැති කරගන්න 180 හරහාම එන්න. ඔන්නෝ බය කියන දේ අවසන් කරන්න ඕන. බයයි අවසන් කරන්න ඕන. බය අවසන් කරා කියලා කියන්නේ මාරේවත් වුණා කියන එක තමයි. දැන් කුඩා දරුවෙකුගේ මාරය නැහැ. දැන් මේ වෙනකොට ඕගොල්ලන්ට එක සිද්ධ ඒ කියන්නේ තියෙන එක සැරේට වෙනස් වුණොත් මහා ලොකු විපර්යාසයක්. වැඩි ඕන්නේ ලණු කෑල්ලක් අකුලට එහෙම මේ පැටලුනොත් එහෙම උඩ පනිනවා. සර්පෙක් කියලා හිතාගෙන. ඔය වගේ දේවල් ඕගොල්ලන්ට ඇති. ඔය බය වෙන තැන සෝතාපට්ටි චිත්තක්ෂණය තියෙනවා. බය වෙන තැන. සෝතාපට්ටි චිත්තක්ෂණය නේ මල පෙරේතය වැඩෙන්න ඔන්න තෙන්ති. මල පෙරේතය වැඩෙන්න බය වුණායින් පස්සේ. අභීතව ඔය වගේ දෙයකට මුහුණ දෙනවා කියලා කියන්නේ එයා තමයි මේ කියන්නේ සසරෙන් එතර වෙන සුදුසු කෙනා. අභීතව මුහුණ දෙන්න ඕන. කුඩා දරුවෙක් බවට පත් වෙන්න ඉතින්. සමාධිසුවේ උදාහරණකින්වක මොකීමක පෙන්වන්න බෑ කාටවත්. ඒක Taman දැකගත යුතු දෙයක් මිසක් කිසි කෙනෙකුට පෙන්වන්න බෑ. උදාහරණකින්වක පෙන්වන්න බෑ සමාධිසුවේ. ඒ කියන්නේ ප්‍රඥා සීල සමාධි. ප්‍රඥාව අල්ලගත්තොත් තමයි සමාධිය දැනගන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාව අල්ලගත්තොත් තමයි සමාධිය දැනගන්න පුළුවන් වෙන්නේ. ශරීරයට දැනෙන විදිය ශරීරය නැති බව තේරෙනවා. හිත නැති බව තේරෙනවා. වෙනම තැනක නැති තැනක නැහැ හැම තැනම සමාධිසුවේ කියලා කියන්නේ ඔන්න හිස් අවකාශයේ තියෙන්නේ. අන්න යටයි සමාධිසුවේ කියලා කියන්නේ. එය Tamanට ඇඩෙන්න යනවා. ඉතින් අරිහත් ඵලයට යන්න ඕනේ සමාධිසුවේ දැක ගන්න. නැත්තම් ඔරිජිනල් සමාධි ගන්න බෑ. ඩුප්ලිකේට් සමාධිය ගන්න පුළුවන් S2 පියාගෙන. භාවනාව යෝගීව ඉන්නකොට ඩුප්ලිකේට් සමාධිය ගන්න පුළුවන්. එහේ ඇරියන් පස්සේ තියෙන සමාධිය තමයි ප්‍රඥාව පදනම් වෙලා පවතින්නේ. ප්‍රඥාව හිස් අවකාශයයි. සමාධිය හිස් අවකාශයයි. හිත හිස් අවකාශයයි. විඥාණය හිස් අවකාශයයි. ඔබ සිටින්නේද හිස් අවකාශය තුලයි. හිස් අවකාශය සියල්ලටම වග උත්තර බඳි. සෝමවංශ අහලා තිබුණා කෙලස් තියෙන මිනිස්සුන්ට විතරයි නිර්වාණ ద్వාරය විවෘත වෙන්නේ. හරියට හරි. සමන්තපත්‍රයක් ගාව තියෙන්නෙත් ඒක අපි ප්‍රඥාවෙන් යුතුව කල්පනා කරායින් පස්සේ ඇත්තටම කෙලෙස් නැත්තම් නිවන් දකින්න ඕනේ නැහැ. නිවන තුල ඉන්නේ. කෙලෙස් තියාගෙනයි නිවනට ඇතුල් වෙන්නේ. අපිට කෙලෙස් තියෙනවා. අපිට මේවා අයින් කරගන්න අපහසුයි. නමුත් අපි බාර ගන්නවද? අපි නොදන්න බව අපි දන්නවා. අපි නිවනට සුදුසුද? අන්න ඒ වෙලාවට ගන්න. ඒක ශ්‍රද්ධාව තියෙනවනේ එතන පේනවනේ. අපි නොදන්න බව අපි දන්නවා. අපි සුදුසුද? අන්න එතන තියෙන ශ්‍රද්ධාව. ශ්‍රද්ධා සම්පන්න භාවය තියෙනවා නම් එයා ඇතුල් කරගන්නවා. එයාට පණිවිඩේ කෙල් ගහක් හරි ගල් කැටයක් හරි කුරුඳු ගහක් හරි මොකක් හරි ගහක් හරි කියනවා. බල්ලෙක් හරි ඇවිල්ලා කියන එයාට පණිවිඩේ. ශ්‍රද්ධාව තියෙනවා. මම දන්නවා මම නොදන්න බව. මම දන්නවා මම නොදන්න බව. අන්නේ කට්ටියන්ට විතරයි මාර්ගය විවෘත වෙන්නේ. දන්නේ උන්ට පඬිතීන්ට ඔය පඬිතේ ඉන්නවනේ. සක්කාය දිට්ඨිය නැති කරේ කොහොමද? විචිකිච්ඡාව නැති කරේ කොහොමද? අවුන්ට මේක වැලිඩ් නෑ. මොකක්ද දන්නවද? උන් පොතත් අරගෙන ඇවිල්ලා ගවේෂණය කරන්න ලෑස්ති වෙනවා. පොතත් අරගෙන ඇවිල්ලා ගවේෂණය කරන්න ලෑස්ති වෙනවා. මමත්වේ නැති කරගෙන පොත අරගෙන ඇවිල්ලා ගවේෂණය කරනවා. අන්නේ පඬිතයින්ට නිර්වාණ ద్వාරය විවෘත වෙන්නේ නැහැ. මට මේ ලෝක හත්තිලව තේරෙන්නේ නැහැ. මට කියන්න මේකේ නිදහස් වෙන විදිය. මම පොඩි කාලේ ඉඳලා පුදුමාකාර දුකක් වින්දා. මේ මනසත් එක්ක. මට නිදහස් වෙන විදිය කියපන් අයියේ හරි මල්ලියේ හරි මොකෙක් හරි ගාවට ගිහිල්ලා. පඬිතෙන් හරියටම ගුරුවරයා එයාගේ ගාවට එනවා. හරිම ගුරුවරයා එයාගේ අවසාන මරණ මංචකයට හරිය ඇවිල්ලා එයාට පිහිට වෙනවා. එයාගේ ගාව පරාර්ථ පරමාර්ථ ධර්මය තිබුණොත් පරමාර්ථයට ඇතුල් වෙන්න අවශ්‍යතාවය තිබුණොත් තමන්ගේ ආත්මය පරාර්ථ නම් එයාට පරමාර්ථය කිට්ටු වේ. තමන්ගේ ආත්මය පරාර්ථ නම් එයාගේ ගාවට තමන්ගේ ආත්මය පරාර්ථ නම් එයාගේ ගාවට පරමාර්ථය හොයාගෙන තමන්ගේ ආත්මය පරාර්ථ නම්
එයාගේ ගාවට පරමාර්ථය හොයාගෙන පරමාර්ථ ගුරුවරයා ළඟට එනවා. ඇවිල්ලා පණිවිඩය කියන. ඒක ස්ථිරයි. ඒක ධර්මතාවයක් තියෙන. විශ්ව ධර්මතාවයක් ඒක. 180 දීලා තියෙන්නේ මොනතරම් ප්‍රමාණයක් අපිට සාංශාරික බැඳීම් තොගයක් අයින් කරන්න තියෙනවද කියලා චෙක් කරගන්න. 180 දීලා තියෙන්නේ. ඒ චෙක් කරන එකේ ඒ ටෙස්ටිං පොයින්ට් එකේදී තමන් පරමාර්ථයට සාමාර්ථ වෙනවා. පරමාර්ථයට සාමාර්ථ වෙනවා. ඒ වගේම කෙලස් කොපමණ තියෙනවද ඒවත් ගැලවිලා යනවා. 180 නිර්මාණය වෙලා තියෙන්නේ කෙලිම පරමාර්ථයට ඇතුල් වෙන්න. පරාර්ථය විහිදෝමින් පරමාර්ථයට ඇතුල් වෙන්න. පරාර්ථ කාමීන්ට පමණයි පරමාර්ථ ධර්මයට අනියුක්ත වෙන්න පුළුවන් වෙන්නේ. දෙකම එකක්. ඒ වුණාට පරමාර්ථය අවබෝධ කරගන්න තුරු ආත්මාර්ථය ඉතුරු වෙලා ඇත. පරමාර්ථය අවබෝධ කරගන්න තුරු ඔහු තුල ආත්මාර්ථය ඉතුරු වෙලා ඇත. ඔයගොල්ලන්ට දෙකක් පේනවා. දෙකක් පේනවා කියලා කියන්නේ එකක් මෙතන ඉඳගෙන අහන එක්කෙනයි වටාපිටාව පේන එක්කෙනයි. දෙන්නෙක් ඉන්නවා. අහන එක්කෙනයි පේන එක්කෙනයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නෝ නිතරම. තමන්ගේ ශරීරය වෙනම බව ඔයගොල්ලන්ට තාමත් තේරෙනවා. තමන්ගේ ශරීරය මේ සබාධමෙන් වෙන් වෙච්ච බව ඔයගොල්ලන්ට තාමත් තේරෙනවා. ඕක සබාධම තුලයි ඔබ ඉන්නේ. ඔබ වැඩවසන්නේ සබාධම තුලයි. සබාධම ප්‍රතික්ෂේප භාවය තමයි සබාධම බැලීම කියලා කියන්නේ. සබාධම බලන්න යාම දැනුමෙන් බලන්න යාම සබාධම ප්‍රතික්ෂේප භාවයයි. පරාර්ථයෙන් සබාධම බැලීම පරමාර්ථයට ඇතුල් වීමයි. පරමාර්ථය පරීක්ෂා කරනවා එනකෙනා පරාර්ථද කියලා බලනවා. පරමාර්ථය පරීක්ෂා කරනවා එනකෙනා පරාර්ථද කියලා බලනවා. මරණ මංචකයේදී මිනිස්සෙක් ගෙනියන්න මොකක්වත් නැත්තම් එයා පරමාර්ථයට ඇතුල් වෙනවා. දැන් ඒක වේලාසනින් කරන්න ගියන් පස්සේ දැන් ඔයගොල්ලන්ට 180 දීලා තියෙන්නේ පරාර්ථය පුරුදු වීම සඳහා. ඔයගොල්ලන් පරාර්ථය විහිදවන්නේ. මම කියලා තියෙන්නේ ඔය පරාර්ථය විහිදවන්න. මහ බෝසත්වරු සක්‍රිය වෙන පරාර්ථය විහිදනකොට. ඒ පරාර්ථය විහිදවල දෙක එකක් වෙන්න ගන්නවා. දෙක අවසානට එකක් වෙන්න ගන්නවා. වෙන් වෙලා නැති බව තේරෙන්න ගන්නවා. එකක් පමණක් ඉතුරු වෙච්ච බව තේරෙනවා. එකක් පමණක් ඉතුරු වෙච්ච බව තේරෙනවා. ඒක Tamanට විතරයි තේරෙන්නේ. අන් සියලුම දෙනා ආත්මාර්ථීන් බව පේනවා. ලෝකේ ඉන්න අන් සියලුම දෙනා දැනුම තියෙන මිනිස්සු ඔක්කොම ආත්මාර්ථීන් බව තේරෙනවා. Tamanගේ පරාර්ථකාමීත්වය විහිදුවනකොට එයාට පරමාර්ථ ධර්මයත් එක්ක එකතු වීමේ හැකියාව තියෙනවා. මෙතන ඉන්න තදබල ලෙසම 180 සක්‍රිය කරන කට්ටිය වේගයෙන් පරාර්ථය කියලා කියන්නේ මරණ මංචකයේදී දැවැන්ත හිස් කිරීමක් කන හිස් කරන්න ඕන. මරණ මංචකයේදී කන හිස් කරන්න ඕන. කනේ පුරෝගතපු ඔක්කොම හිස් කරන්න ඕන. කනේ පුරෝගතපු හිස් කරන්න ඕන. දැනුම හිස් කරන්න ඕන. ශරීරය හිස් කරන්න ඕන. ඔය ඔක්කොම එකවර හිස් කරන්න ගියන් පස්සේ හිස් කරන්න තියෙන අපහසුව දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මරණ මංචකයේදී හිස් කරන හිස් කිරිල්ල තමයි 180 වල හිස් කරන්න ඕන. ජීවමානවක හිස් කරගත්තන් පස්සේ විතරයි එයා පරමාර්ථයට ඇතුල් වෙන්නේ. අර මරණ මංචකයේදී එක තැන හිස් කරන්න ගියන් පස්සේ කෑ ගහලා බරගු ගිහිල්ලා තියෙන ඔක්කොම දඟලලි වෙලා ඒත් පරමාර්ථයට ඇතුල් වෙන්න බෑ. මොකද බර වැඩි. දැනුමේ බර වැඩි. කනට දාගත්තපු ප්‍රමාණය වැඩි. මේ විශ්වයම කනේ දාගෙන ඉන්නේ. මේ ඔළුවේ දාගෙන ඉන්නේ. මේ විශ්වය ඔළුවේ දාගන්න තියෙන එක විශ්ව විදියට තියෙන්න අරින්න ඕන. විශ්වයේම කොටසක් මේ තියෙන්නේ. තමන් විශ්වයේ කොටසක් ලෙස තමයි උත්පත්තිය ලබන්නේ. ඊට පස්සේ විශ්වය හඳුනා ගන්න ගියානේ. මේ සබාධම් හඳුනා ගන්න ගියානේ අන්න කෙලව ගත්තා. හඳුනා ගන්න ගිය තැන ඉඳලා මේකේ හැඩ රාමු කොටු ඒව මේව දාගෙන ගිහිල්ලි වෙලා දැන් කොටු රාමු හිස් කරගන්න බැරුව ඉන්නවා. දැන් ඔය 180 දීලා තියෙන්නේ ඕකෙන් කොටු රාමු හිස්සේ. ඒ කියන්නේ 180 දැන් අශේන් මල්ලිය අසංක එරංග සෝමවංශල වගේ කට්ටිය තව කට්ටිය ඇති. ඒ කට්ටිය මේ කොටු රාමු ඉවත් කරනවා. රාමු ඉවත් කරන Tamanට හැට පේනේව රාමු ඉවත් කරනවා. අනේ රාමු ඉවත් කිරීම. ඇත්තටම රාමු තමයි මමත්වය කියලා කියන්නේ. රාමු ඉස්සරහට පේන බඩු මුට්ටු හඳුනා ගැනීම ඒවයි තියෙන රාමු ඒව ඉවත් කරන්න ඕන. ඒ ඉවත් කරායින් පස්සේ තමයි කුඩා දරුවෙකුගේ කැස පෑදෙන්නේ. එතන තමයි පරමාර්ථය තියෙන්නේ. මේ තියෙන එකක් නැති කරගත්තු එකක් දැන්. යලි අර තිබිච්ච තැනට යන්න ඕන. මූල ආරම්භයට යන්න ඕන. ඔය නොතේරුණ තැන් තියෙනවා නම් අහන්න දැනෙන්න කියලා ඇත්තේ ගැඹුරු ඇති වචන
අපබ්‍රංශ වගේ ඇති පරාර්ථය පරමාර්ථය ඔච්චරයි මට කියන්න තියෙන්නේ. වෙන මොකක්වත් මට කියන්න දෙයක් නැහැ. පරාර්ථය පරමාර්ථය. ඉතල පරාර්ථය කියන පරමාර්ථයට ඇතුළේ යන කියලා කියනවා. දෙක එකක්. ආත්මාර්ථය අයින් වුණයින් පස්සේ තමයි පරමාර්ථ ධර්මය තියෙන්නේ. ආත්මාර්ථය අයින් කරන්න තියෙන ක්‍රමය තමයි පරාර්ථය. පරාර්ථය විහිදෝමින් ඕන මේ සසරෙන් ගැලවෙන්න. පරාර්ථය විහිදෝමින් ඕන සසරෙන් ගැලවෙන ඒ ක්‍රමේ දීලා තියෙන්නේ. ඒ ක්‍රමේ සාක්ෂාත් කරපු කට්ටිය මෙතන ඉන්නවා. හඳුනන කට්ටිය ඉන්නවා. ඕන වෙලාවක ඕනම ටයිම් එකක මේ මහ පොළොවේ නිදහස් වීමේ හැකියාව ඒ කට්ටියට තියෙනවා. දැනට අර ගොනානින් නැති වෙන්න ඉතුරු වෙලා ඉන්න ඕන හින්දා තව ටිකක් ඔහොම ඉන්න. ඔහොම ඉන්න. පරාර්ථය විහිදෝමින් ඉන්න. 2020න් පස්සේ අපි බලමු මොන හරි දෙයක් කරන්න. මොකද කෝටි 600ක් ඉන්නවා ආත්මාර්ථකාමී. කෝටි 600ක් ඉන්නවා ආත්මාර්ථකාමී. පරාර්ථයේ තියෙන මිනිස්සු කොච්චර ඉන්නේ? පරාර්ථයේ තියෙන මිනිස්සු. බොහොම අල්පේච්ඡ ප්‍රමාණයයි ඉන්නේ. අල්පේච්ඡ ප්‍රමාණය පරාර්ථයේ තියෙන මිනිස්සු ඉන්නේ. අන්න ඒ කට්ටිය එකතු කොල්ල අරගෙන උප්පත්තියේ ඉඳලා අවංකභාවය, අව්‍යාජ්‍ය භාවය කොහෙද තියෙන්නේ හොයා ගියපු මිනිස්සු තමයි අන්න ඒ කට්ටිය තමයි පරාර්ථයට සුදුසු, පරමාර්ථයට සුදුසු. ඒ කට්ටිය පරාර්ථ ධර්මය පෙර භවයන් වල ඉඳලා රැගෙන ආපු එකේ දෙයක් ප්‍රතිඵලයක් තමයි මේ 180 ග්‍රහණය කරගන්න ලැබීම. ඉතින් ඒ කට්ටියේ ප්‍රමාණය වැඩි වුණායින් පස්සේ තමයි අපිට මෙය යථාර්ථයක් කළ හැකි වෙන්නේ. එතකන් බොහොම හිමින්, නිහඬව, නිශ්ශබ්දව, රහසිගතව මේක සක්‍රිය කරන්න තියෙන්නේ. ඒ කට්ටිය හොයාගෙන අපි පරාර්ථ ලෝකයක් අනාගතයේදී 2050 වෙනකොට කම්ප්ලීට් කළ යුතුයි. 2050 වෙනකොට පරාර්ථ ලෝකයක් හැදිය යුතුයි. ආත්මාර්ථය සමූල ඝාතනය, ආත්මාර්ථය මහ පොළොවෙන් තුරන් කර යුතුයි. ආත්මාර්ථය මහ පොළොවෙන් තුරන් කර යුතුයි. ආත්මාර්ථය අයින් කරගනින් කිය තමයි සිලබස් එකේ තියෙන්නේ. ඒ වුණාට වටාපිටාවේ හැරිලා බලුවම සේරම ආත්මාර්ථකාමී. කෝ පරාර්ථය? කෝ පරාර්ථය? පරාර්ථ ව්‍යං කියලා ඉගෙනුවට සේරම ආත්මාර්ථකාමී. පරාර්ථ එක මිනිහෙක්වත් හොයාගන්න නෑ ලෝකේ. දැන් මේ බිහි වෙන්නේ පරාර්ථ ලෝකයක්. පරාර්ථ ලෝකයක් බිහිවෙනවා. මේක හරි වේගවත්. හෙමින් පටන් ගන්න මේක හරි වේගවත් වෙනවා. මොකද හැම මිනිසෙක්ම හොය යන්නේ පරාර්ථය. කෝ පරාර්ථකාමී මිනිසෙක් ඉන්නවද කීක බල යන්නේ. පරාර්ථකාමී මිනිහෙක් කියලා හිතාගෙන දවස් දෙකක් ආසර කරන් පස්සේ ඌ ආත්මාර්ථකාමී. ආසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. බැලුවන් පස්සේ පණ්ඩිතෙක් කියලා ආශ්‍රය කරලා තියෙන බාලයෙක්. හැම මිනිහෙක්ම පණ්ඩිතෙක් කියලා කිව්වට බාලයෙක්. කෝ පරාර්ථය? කෝ පණ්ඩිතයෝ? ලෝකේ පණ්ඩිතයන් බිහි වෙන කාලයක් අනාගතයට එන්නේ. පණ්ඩිතයන් බිහි වෙන්නේ. පරාර්ථය ආත්මාර්ථය ඉවත් කරායින් පස්සේ එයා විතරයි පණ්ඩිතෙක් වෙන්නේ. ආත්මාර්ථය ඉවත් කරායින් පස්සේ එයා විතරයි පණ්ඩිතෙක් වෙන්නේ. ආත්මාර්ථය කියන්නේ මොකද්ද? බාලයට. බාලය අයින් කරන. තමන්ගෙන් අයින් කරලා දැම්මෙන් පස්සේ තමන්ගේ ඇහැට අහු වෙන සබ්බද්දිවාරේ කොච්චර ඉන්නවද? උනුත් පරාර්ථ ධර්මයට එකතු වෙන්න ඕන. මොකද තමන් පරාර්ථයි. කුඩා දරුවෙක් ගාව කට්ටිය සිගරට් එකක් බොන්නේ නැහනේ. අරක්කු බොන්නේ ඒව මේව වැඩි වැඩ දාන්නේ නැහනේ. මොකද ඒ දරුවා පරාර්ථ හින්දා. පැහැදිලිද? මහමිනිහෙක් වගේ වුණා පස්සේ කොහොමද අර කුඩා දරුවා වගේ මේ 4-5 ගුණයක් 10 ගුණයක් විතර ලොකු වුණායින් පස්සේ පරාර්ථය විහිදවනවා නම් කොහොමද? එක් හෙල්ලෙන්නේ නැහැ. එක් ඇඟිල්ල තියන්නේ නැහැ. ඇඟිල්ල තියුවොත් පිට වෙන්නේ ගින්දර. ඒ වගේ පරාර්ථයේ තියෙන දැවැන්ත මිනිහෙකුට ඇඟිල්ල තියුවොත් පිට වෙන්නේ ගින්දර. රහතෙක් නිවිලා ඉන්නේ. රහතෙක් පෙනුමට නිවිලා ඉන්නේ. සූර්යයා තරම් පවපුල්. පෙනුමට නිවිලා. පෙනුමට හරි ෂෝක්. ඇඟිල්ල තියලා ඕන බලන්න. සූර්යයා තරම් පවපුල් ඒ කට්ටිය. සූර්යාගේ ප්‍රභාස්වරය කොච්චරද? 360ක් ආලෝකයේ විහිදවනවා සූර්යා කියන වස්තුව. අනිත් ග්‍රහ වස්තුන් විහිදවන්නේ භාගයයි. ඒ කියන්නේ සූර්යාලෝකයේ වැටුණෙන් පස්සේ පරාර්ථයක. හඳට සූර්යාලෝකයේ වැටුණෙන් පස්සේ සූර්යාලෝකයේ පරාවර්තනය තමයි විහිදවන්නේ. සූර්යා වගේ වුණොත් කොහොමද? එයාට වෙනම කෙනෙකුගේ ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ ආලෝකයට. එයා ආලෝකය විහිදවනවා. අන්න ඒ වගේ කට්ටිය මෙතන බිහි වෙනවා අනාගතයේදී. යම් කොහොම අනිවාර්යයි. මේවා ශ්‍රවණය කළා නිකන් ඉන්න බෑ. මේවා පපුව පතුලට කිනාගෙන බහින්නේ. පපුව පතුලට කිනාගෙන බහිනවා. ඒකට හේතුව මම පරමාර්ථය තුල ඉඳගෙන තමයි කතා කරන්නේ.